teknata sadkara pawatala Yadimawadalu Gauruni Pujini Mahasangarathan Navasarai Shraddha Buddhi Sampanna Vasanavath Pinnathini Pinnathini මේ අවස්ථාවේ කවුරු සූදානම් වන්නේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ අනුශාසනට අනුව විහාරස්ථානයක වර්ෂයකට එකවරක් පමණ සිද්ධ කරන්න පුළුවන් ඒ වගේම බුදුදහමේ සඳහන් කුසලයේ ශක්තිය යටතේ වටිනාම වැදගත්ම පින්කම් අතර ප්‍රධානම අටමහා කුසල අතර ප්‍රධාන ගදී අසලගෙන නැත්නම් අතිශයින්ම ප්‍රධාන ස්ථානයේ හිමි වෙන කටින මහා පුණ්‍ය කර්මයට සහභාගී සූදානම් වන්නේ ඒ අනුව මෙතනින් අපි ගොඩාක් දුරට උත්සාහ කරනවා කාගේ කාලේ ආරක්ෂා කරගෙන කලිත සෑම කටයුත්තක්ම ඉතාමත් මනමින් කෙටියෙන් සිද්ධ කිරීමයි බලාපොරොත්තු තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී පළමුවටම මගේ වගකීම පැමිණ සිටින අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ පිළිඅර ගැනීම. මේ අවස්ථාවේදී මා ඉතාමත් ගෞරවයෙන් පිළිඅර ගන්නවා වෙලින්ටන් ධම්මගවේෂී භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වැලිමඩ ඉජ්ජිනාලංකාර හාමුදුරන් වහන්සේව ඒ වගේම අපේ විහාරස්ථානය සමග නිතරම සෑම පින්කමකදීම කටයුතු සහභාගී වෙන කොටාහුලාව විහාරස්ථානයේ පූජ්‍ය සිරිවම් පානන් වහන්සේව ගෞරවයෙන් පිළිගන්නවා. On this invaluable location we respectfully welcome Venerable Sirimam from the Kottahulava temple and ඊළඟට අපි තාමත් ගෞරවයෙන් පිළිඅර ගන්නවා ක්‍රයිස්ට් සමාධි බෞද්ධ විහාරාධිපති පූජ්‍ය මකුල්දෙනිය සෝමරතන හාමුදුරන් වහන්සේව ඒ වගේම මේ විහාරස්ථාන වැඩමුළු පූජ්‍ය ඇක්‍රී පඤ්ඤානන්ද හාමුදුරන් වහන්සේව ඒ වගේම මේ වර්ෂයේ අපේ කැමිල්ටන් විහාරස්ථානයේ වස්සසිමුදා වැඩම කළ මීට කලින් අපේ විහාරස්ථානයේ වස්සසලා කාලයක් කටයුතු මේ පින්නතුන් හඳුනන මහනුවර ගණද්වීපෝල පුරාණ විහාරාධිකාරී වලල රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය තලගුණී පීතිස් හාමුදුරන් වහන්සේවත් අපි තාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම හැමිල්ටන් වයිකතෝ මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ මේ දවස්වල මෙත්තයි හාමුදුරන් වහන්සේගේ කටයුතු වහන්සේගේ ශිෂ්‍ය කිරිබත්තලාවේ මෙත්තා ජීව හාමුදුරන් වහන්සේවත් අපි මේ අවස්ථාවේදී පිළිගන්න ගන්නවා. ඒ වගේම ඔට්ටාව ශ්‍රී ලංකාරාම අපේ විහාරස්ථානයේ වැඩම කළ පූජ්‍ය උඩගල දෙනිය යසස්සේ හාමුදුරන් වහන්සේවත් ඒ වගේම පූජ්‍ය ඇඟව රාහුල ඉම්පාරන් වහන්සේවත් අපි තාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගන්න ගන්නවා. ඒ වගේම මේ මොහොතට ශ්‍රද්ධාව පෙරදැරිගෙන පැමිණ සිටින මේ විහාරස්ථාන සම්බන්ධ විවිධාකාරයෙන් උපකාර කරන ආධාර කරන කැපවී ක්‍රියා කරන මේ සමාජසල මේ පින්වත් දායක සියලුම දෙනාවත් අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්න ගන්නවා. ඊළඟට අපේ තිබෙන්නේ ඉතිරි කටයුතු පවත්වාගෙන යාමයි. එවැනි පළමුවටම මම මේ අවස්ථාවේ ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා පළමුවට මේ පිරිස පංචශීලයේ පිළිපදන්නට. අපි සාමාන්‍යයෙන් හැම කටයුත්තක්ම වෙන් කරන්නේ පංචශීලයේ පිළිපදීමේදී වැඩිහිටි වර්ගයේ නායක හඳුරු කෙනෙක් අපි වැඩිහිටි වර්ගයේ නායක හඳුරුන්ගේ කටයුත්ත බාර හිතාගෙන මා හිටියේ අපේ ලංකාරාමේ ගෞරවනීය නායක හඳුරු උන්වහන්සේ විශේෂ කටයුත්තක් නිසා මේ වෙලාවට සහභාගී වෙන්න නිසා අපි ඒ වෙනුවෙන් මේ කටයුතු සිදු කරන්න කොටාව ශ්‍රී ලංකාරාමෙන් වැඩම කළ පූජ්‍ය උඩගල දෙනිය යසස්වී හඳුරන් වහන්සේට ආරාධනා කරනවා මේ පැවිදි සිටු සියලු දෙනාම පංචශීලයේ පිළිපදන්නට. දෙපින්නත් කවුරුත් ඒවරන් නමස්කාරය සාදුකාරය තියෙන නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි
සරණං ගච්ඡාමි द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पाणातिपाता विरमणि सिक्खापदं समादियामि अदिन्नादाना विरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा विरमणि सिक्खापदं समादियामि मुसावादा विरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्ठाना विरमणि सिक्खापदं समादियामि ඊළඟට අපිට සිදු කරන්න තිබෙන මේ සකස් කර තිබිච්ච ගෞරවයෙන් ගෞතම බුදු පියාණන් වහන්සේ කී බුදු සුණබී ස්තම්පත් කළද දිව ආහාර බුද්ධ පූජා කිරීමයි. ඊට මත්තෙන් පොඩි අමතකීමක් වුණා මේ පිළිගැනීමේදී මට අමතකීමක් කියලා තියෙන අපේ මේ විහාරස්ථානයේ මාස සමූහකට ආරාධනෙ ධම්මපාල පියාණන් වහන්සේවත් එක්කද ගෞරවයෙන් පිළිඅර ගන්නවා. ඊළඟට තියෙන්නේ මේ බුද්ධ පූජා කිරීම ධර්මම ආරාධනා කළේ නම් අපේ කවදත් કોઈ විදිහේ ආරාධනාවක් කරත් බෑ කියන තුමන අපහසුතාවක් නැති දෙයක් තුබල දෙන්නේ හැමිල්ටන් වයිකතෝ විහාරස්ථාන කිරිබත්තලාවේ මෙත්තාජීව හඳුනන උන්වහන්සේ උග්‍ර ආබාධිත තත්ත්වයේ ඉන්න නිසා උන්වහන්සේ ආරාධනා කළා ඒක අපේ පූජා කිරීම බාර දෙන්න කියලා පූජා කිරිය පඤ්ඤානන්ත හඳුනන උන්වහන්සේ මම මේ අවස්ථාවේදී පිළිසෙට බුද්ධ පූජා පැවැත්වීමට මේ අවස්ථාවට වැඩම කරපු ක්‍රයිස්ට් විහාරස්ථානයේ පූජ්‍ය කිරිය පඤ්ඤානන්ද හඳුනන වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරමි. පූජනීය මහා සංඝරත්නයේ අවසරයි වාසනාවන්ත පින්වතුනි අපි දැන් සූදානම් වන්නේ සම්බුද්ධ පූජා පැවැත්වීම සඳහායි. ඒ සඳහා මේ පින්වතුන් විසින් බොහොමත්ම සදහැසිතින් යුක්තව පිළියෙල කරගෙන ඉන්නට යෙදුනා වූ දානීය අග්‍රභාගයේ මුල් කොටස ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට බුද්ධ පූජා දානයක් විදිහට පූජා කිරීම සඳහා මේ බුද්ධ ආසනයේ මත තැන්පත් කරන්නට යෙදුනා. ඒ නිසා සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන ආදී බුද්ධ ගුණයන්ගෙන් සමන්විත වූ මගේ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම নমස්කාර කරනවා. උතුම් ධර්ම රත්නයට මාගේ নমස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා කියන අදහසින් මහා සංඝ රත්නය සමග පින්වතුනි තෙරුවන් වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පංචත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සබ්බඨානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා පන්තෝ සම්බ්‍රාඤ්ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ධනසාරම්පදිත්තේන දීපේන සමදංසිනා විලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සලෝරුරේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උම්බම් මිලායාති යතයි ධම්මේ කායෝ තතයාති විනාශ භාවං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්නාතු අදිවාසේතු නොබන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු අදිවාසේතු නොබන්තේ
වද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගම්හාතු උත්තම සාදු සාදු තෙරුවන් සමා කරවගෙන කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු අවුරුදු 90 පෙන්න කවුරුද කියන්නේ? එහෙනම් 80 පෙන්නයි. ඒත් නෑ. 75 පෙන්නයි. ඉන්නවනම් කරුණාකර දෙකෙත් ලෙන්නේ ඉන්නේ. 70 පෙන්නයි. 65 පෙන්නයි. කවුරුත් තුනේ? 60 පෙන්නයි. එන්නේ. දැන් කමෙන්ට් දෙන්න තුන් දෙනකොට මේ අවස්ථාව දෙන්නේ එන්නේ. කමෙන්ට් පොඩි පුටුවක් තමයි. 60 පෙන්නයි කොමඩි ගෙන්නු මෙතන. මොන අද තමයි නිය වයස දැනගත්තේ. එලාට අපේ ට්‍රස්ට් එකේ සමාජික මහත්තුරු දෙන්න ये दो ऐसे ऐटे पहला ना नहीं आने की फोटो लगा उदुला के तारे से मैंने मेरे को उदुला कर दें मैं अपने වැඩිහිටි කට්ටියත් එක්කම ට්‍රස්ට් එකේ සමාජිකයන් දෙන්න කවුරුද නියෝජිත වෙලා. හරි. දැන් මේ ජීවරේ දිගාරගෙන දෙන්න මේ කට්ටියට මල්ලගෙන. මේ තමයි. මේ දිගනේ ජීවරේ Hemat mati. Boleh mak. Jika ada sampul mereka, pakai dalangan puluh. Komplit. Sampul mereka ni tak tahu jadi nama lagi. Itu ada yang kau rutik kesadugaran pautan sabda. Me adri jiwari puja kiri mat mating me daya kepilutu nenin ape බෞද්ධ බාලකාලත්තේ සභාවත් 33 මොදල් මහත්මයා ඉක්මනට ආරාධනා කරලා කිසිමකට මහා සංඝරත්නයට ආරාධනා කරා. ගරුතර මහා සංඝයාණන් වහන්සේ අප විසින් මනාව සකස් කරන ලැබුවා වූ මේ චීවරය කටින චීවරයක් බවට පත් කර මහා සංඝයා විශේෂ පූජා කර ඒ සඳහා ලැබෙන මහ කුසල සම්පාදය අප සැම වෙනුවෙන් අනුමෝදන් කරවන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. व्यवस्थावेदी මේ කටින වස්ත්‍රය සංකසතු කිරීමේ මේ මහා වැදගත් පුණ්‍ය කර්මයේ සිදු කිරීමට ක්‍රයිස්ට් සමාධි බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති पूज्य मकुलदिनी सोमरतन नायक हंदुरन वහන්සේට මම මේ අවස්ථාවේ ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඕක්ලන්ඩ් බෞද්ධ කේන්ද්‍රයේ විහාරාධිපති ඒ වගේම කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ
ප්‍රධාන ලේකකාධිකාරී ගල්පටේතු අපේ ධම්මරතන හාමුදුරන් වහන්සේ ඒ වගේම ලාවස් විහාරස්ථාන වැඩම කළ අපේ සිරුවන් හාමුදුරන් වහන්සේ ඒ වගේම වෙලින්ටන් භාවනා මධ්‍යස්ථානාධිපති අපේ ජිනාලංකාර හාමුදුරන් වහන්සේ ඇතුළු මේ වැඩම අවදාළ මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්නි දැන් මේ බලාපොරොත්තු වන්නේ මේ සිද්ධ කරන වස්සාවසානයේ සිද්ධ කරන මේ මහා පින්කමේ වටිනාම අවස්ථාවටයි මේ පින්තුන් මේ සූදානම් වන්නේ. දැනට මාස කිහිපයක දුරදී ඇසළ පුරපසළොස්වක පොහොය දවසේ මේ පින්තුන් විහාරස්ථානයට පැමිණිලා පිගර්කටේතු හාමුදුරන් වහන්සේලාට ආරාධනා කළා මේ විහාරස්ථානයේ වස් සමාදන් වල වැඩ වාසය කරන ලෙස යනුන් වහන්සේලා විහාරස්ථානයේ වස්වසල වැඩ වාසය කළා මේ පින්තුන්ගේ කාලය තුල සිව්පසයෙන් භික්ෂුන් වහන්සේලාට අපෝපස්ථාන කළා. ඒ භික්ෂුන් වහන්සේලාගේ සුවදුක් සොයා බැලීමේ කටයුතු ආදී සිදු කළා. ඒ විතරක් නෙවෙයි වස් කාලය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා සහ ඒ දායක පිටුතුන් අතර වෙනදාට වඩා ධර්මයෙන් බැඳෙන කාලයක්. ඒ නිසා ධර්මයට අහුම්කම් දුන්නා, ධර්ම සාකච්ඡා කළා, භාවනා කළා, නොඑක් විදිහේ පින්කම් වලට විහාරස්ථානයේ මේ කාලේ වෙනදාට වඩා සම්බන්ධ වුණා. ඒ විදිහට වස් කාලය ඊ타ත්ම ධර්මාන්විතව අර්ථාන්විතව ගත කරන්නට යෙදුණා. ඒ වස් අවසානයේදී සිද්ධ කරන මේ පින්කම අපි හඳුන්වන්නේ කඨින පූජා පින්කම කියලායි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදන වදාලා වස් අවසානයේදී ඒ කඨින චීවරයක් පිළිගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ අනුදන වදාලා අනුජානාමි භික්ඛවේ වස්සං බුද්ධානං භික්ඛූණං කඨිනං අත්හරිතුම් කියලා. එදා භද්දවග්ගයේ භික්ෂුන් වහන්සේලා 39 ඒ වස් අවසානයේ බුදුරජාණන් වහන්සේ බහැදකීමට පැමිණෙන අතරමඟදී සිදු වූ කරදර බාධක පිළිබඳව සිතලා බලලා ඒ භික්ෂුන් වහන්සේලාට තියෙන කරුණාව අනුකම්පාව නිසා බුදුරජාණන් වහන්සේ මේ අනුදෙන වැදෑරීම එදා සිදු කළා. ඉතින් ඒ අනුව එදා පටන් අපේ දායක පින්තුන් භික්ෂුන් වහන්සේලා වස් සමාදන් කරවාගෙන ඒ වස් අවසානයේදී ඒ කඨින පූජා පින්කම සිද්ධ කරලා මේ කඨින චීවර පූජා කිරීමේ සිරිත පවත්වාගෙන යනවා. ඉතින් ඒ කඨින සිවුරක් ඇටියට හෝ වස්ත්‍රයක් ඇටියට හෝ පූජා කිරීමේ සිරිත පවතිනවා. මේ පින්නතුන්ට පුළුවන්කම තිබෙනවා ඒ වස් අවසානයේදී ඒ කඨින චීවරයක් හැටියට දෙපඩ සිවුරක් පූජා කරන්න පුළුවන්, තනිපඩ සිවුරක් පූජා කරන්න පුළුවන්, අඳන සිවුරක් පූජා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට ඒවා පිළිගැනීමේ අවසරයක් තියෙනවා. ඒ අනුව අපේ බෞද්ධ පින්තුන් බොහෝමත්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. මේ චීවරයේ හැටියට පූජා කරන මේ සිවුර බොහොම ගෞරවනීය වස්තුවක්. මේ සිවුර සංකේතවත් කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම මහා රහතන් වහන්සේලා. එදා බුදුරජාණන් වහන්සේ ඇති කරෝ මේ ශාසනයේ පවත්වාගෙන ඉන්නේ ඒ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා. උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දුටු පමණින් බෞද්ධයන් තුල පමණක් නෙවෙයි කා තුලත් පුදුම විදිහේ හැඟීමක් ඇති වෙනවා.
ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේ භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ එක පැත්තකින් කරුණාවේ සංකේතයක්, මෛත්‍රියේ සංකේතයක්. ඒ නුවණින් කටයුතු කරලා කල්පනා කරලා කටයුතු කරන පිරිස සංකේතවත් කරන්නේ මේ සිවුරෙන්. එතකොට අන්න මේ විදිහට සිවුර පිළිබඳව මහත්ම ගෞරවයක් තියෙනවා එදා පටන් මේ දක්වාම කාතුලත්. ඒ නිසා කල්පනා කරන්න එවැනි වටිනා සිවුරක් තමයි අපි මේ පූජා කිරීම සඳහා සකස් කරගත්තේ. දැන් මේ පින්තුන් තමන්ගේ අතේ තියාගෙන පූජා කරන්න බලාපොරොත්තු වෙන එවැනි වටිනා වස්ත්‍රයක් සිවුරක් පූජා කරන්න බලාපොරොත්තු වන්නේ. ඒ නිසා මේ පින්තුන්ගේ මේ පින්කම පිළිබඳව හිතලා කල්පනා කරලා හුඟක් සතුටු වෙන්න පුළුවන්. මේ පින්තුන් අහලා තියෙනවා අටමහා කුසල් පිළිබඳව. ඒ අටමහා කුසල් අතරින් පළවෙනි ගණයේ පින්කම තමයි මේ කඨින චීවර පූජාව. මේ පින්තුන්ට ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම විපාක දෙන්න පුළුවන් මේ පින්කම ඉතාමත් පිරිසුදු චේතනාවෙන් යුක්තව සිද්ධ කළාම. ඉතින් ඒ වගේ වටිනා මහා පින්කමක් තමයි මේ වෙලාවේ සිද්ධ කරන්නේ කියලා හුඟක් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විහාරස්ථානයේ අපේ ධම්මරතන හාමුදුරන් වහන්සේ වස්වසවාගෙන උන්වහන්සේට කළ යුතු අපෝපස්ථාන ආදී මේ කාලය තුල සිද්ධ කළා. මේ විහාරස්ථානය ආරම්භයේ පටන් අපි දැනගෙන හිටිය විහාරස්ථානයක්. අපේ අපවත් වදාළ අපේ ඇල්ලේ හාමුදුරන් වහන්සේගේ ඒ මූලික අනුශාසකත්වයෙන් මේ පින්තුන්ගේ දායකත්වයෙන් ආරම්භ කරමු මේ විහාරස්ථානය. අපට පේනවා දිනෙන් දින දියුණු භාවයට පත් වීම පවතින ආකාරය. බොහොම ඊ타මත්ම සීමිත ඉඩකඩ තැන ඇති තැනක ආරම්භ කරමු මේ විහාරස්ථානය. අද ඊ타මත් රමණීය තැනක් මේ පින්තුන්ගේ දායකත්වයෙන් මිලට අරගෙන මේ විහාරස්ථානය බෞද්ධ කේන්ද්‍රස්ථානයක් ඇටියට මේ ඕක්ලන්ඩ් නගරයේ කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව හිතලා අපිට සතුටු වෙන්නත් පුළුවන්කම තිබෙනවා. ඉතින් දැන් බලාපොරොත්තු වන්නේ මේ සකස් කරගත්තු කටින වස්ත්‍රය, චීවරය, කටින චීවරයක් ඇටියට මහා සංඝ රත්නයට පූජා කරන්නට. දැන් මේ චීවරය පූජා කරන්නේ එක නමකට දෙනමකට නෙවෙයි මහා සංඝ රත්නයට පූජා කරන්නේ සංඝසතු වශයෙන්. ඉන්පසුව මේ කටින චීවරය එක ස්වාමින් වහන්සේ නමකට පවරනවා. ඒ ස්වාමින් වහන්සේ මේ චීවරය ආරක්ෂා කරගන්නට ඕන. ඉවිලේ පොතේ තියෙන උන්වහන්සේ දැනගත යුතු කාරණා මොනවාද කියලා. ඒ නිසා විනයානුකූලව ඒ කටයුතු සිදු කරලා උන්වහන්සේට ඒ සිවුර පැවරුවාට පස්සේ උන්වහන්සේ සිවුර ඒ චීවරය ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්න උන්වහන්සේට වගකීමක් යුතුයකමක් තියෙනවා. ඒ නිසා මේ කරන පූජාව නිකන් වෙනදා චීවරයක් පූජා කරන වගේ පූජාවක් නෙවෙයි. බොහොම වටිනා මහත් ආනිසංසදායක වූ ප්‍රබල වූ මහා කුසල කර්මයක්. මේ පිළිබඳව පසුවට ආනිසංස දේශනාවේදී දේශනා කරන මේ නිසා කල්පනා කරන්න මේ සකස් කරගත්තු චීවරය කඨින චීවරයක් ඇටියට මහා සංඝ රත්නයට පූජා කරනවා. පූජා වේවා. මේන් රැස් කර ගන්නා වූ කුසල ශක්තිය හේතු වාසනාවෙන් අප හැමදෙනාටම උතුම් නිවන් සුවේම අත් වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගන්නවා. මේ මම ඉස්සෙල්ලගේ 60 නේ තව 55 මෙයා කට්ටිය ඉන්නවා නේද මේකට අත ගන්න ඉඩ තියෙනයි නිකුත්. අවුරුදු 55 පැනලා ඉන්නේ මෙතන නේ. බය වෙන්න බා මේ මෙගුවාට ඊළඟ අවුරුද්ද අපි ජීවිතුන් අතර ඉඳින්නත් කියලා කියන්නේ. මම ඒ නිසා ලංකාවේදීත් කරන කටයුත්තත් තමයි වැඩි හිටියට මේ අවස්ථාව දෙනවා. දායකත්වයේ දරුවන දුර ප්‍රශ්න නැහැ ඉන්න. පණයන් එහා ඉන්නවද? තව එකතු වෙන්න පුළුවන්. පණයන් එහා ඉන්නේ. එවිල අත ගන්න ඕනේ. හරිද? දැන් මේ කියන වාක්‍ය කවුරු શબ્දනගල කියලා මේ කඨින චීවරය මේ චීවරය කඨින චීවරයක් ඇටියට සංඝසතු වශයෙන් පූජා කරන්න. ඕකාසමයං භන්තේ ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම මයං භන්තේ ඉමං කඨින චීවරං
Bhikkhu Sanghassa Dema Mayang Bhante Imang Kathina Chivarang Bhikkhu Sanghassa Dema හොඳයි වාක්‍ය කියනවත් සමග මේ ජීවරේ සංසතු වශයෙන් පූජා වුණා. දැන් පිළිගන්නවා. කවුරුත් එක්ක නැවත සාධුකාරයක් පවත්වනවා. ඊළඟට මේ සමගම මේ දානේ සංගීත කිරීම අෂ්ටපරිස්කාර සිල්පේත දානවත්ව සංගීත කිරීමට ගෞරවයෙන් ආරාධනා කරනවා. ගලදුවේ කොවිල පුරාණ විහාරාධිකාරී වල්ල රත්නායක මහාවිද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය තලගුඩි පියදර්ශී පරිතාන්දරන් පියතිසාම්බරන් වහන්සේට මේ අවස්ථාවේදී ඒකට සිද්ධ වෙනවා. पूजनीय वंदनीय गौरवनीय महासंඝරත්නයේ අවසරයි ඕක්ලන්ඩ් බෞද්ධ කේන්ද්‍රයේ කාර්මික දායක පින්තුනි මේ අවස්ථාවේ විහාරස්ථානයේ වාර්ෂිකව සිදුවෙන උතුම් කඨින චීවර පුණ්‍ය කර්මයේ සිද්ධ වෙන මේ මොහොතේ අටමහා කුසල් ගණෙහි ලාසලකෙන ප්‍රථම පූජාව කටින් චීවර පූජාව ඒ වගේම ඊට සමගාමීව සාංගිකමය දානමය පුණ්‍ය කර්මයක් ඒ කුසල ගණෙහිම ගැලෙන නිසා මේ මොහොතේ කල්පනා කරන්න ප්‍රථමයෙන් අපි විසින් සෝදානම් කරගත් දානීය අග්‍රභාගය අමාවැනි ලෝතර බුදුරජාණන් වහන්සේ උදෙසා මීට ස්වල්ප මොහොතකට පෙර ආතුව උතුම් වූ සම්බුද්ධ පූජාව හැටියට පූජා කරන්න යෙදුණා. මේ අවස්ථාවේ ඔබ විසින් සෝදානම් කරගත් දානී ඒ දෙවැනි කොටස ලෝතර බුදුරජාණන් වහන්සේ දෙපස වැඩි සිටිය නික්ලේශී මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ආර්යයන් වහන්සේලාගෙන් පැවතෙන ගෞරවනීය මහා සංඝරත්නය දිසා නිදානී පූජා කරනවා. මේන් ජනිත වන්නා වූ උදාරෝ පුණ්‍ය ශක්තිය මේ පින්වත් හැම දිනාගේ මෙලව චිර ජීවනයේ නිදුක් නිරෝගී සම්පත් ලබා ගන්න ආයුර ආරෝග්‍ය සම්පත් වර්ධනය කර ගන්න හේතු වාසනා වේවා. ඒ වගේම නමින්ය පරලෝකීය විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ ගොඩනැගීමට දායක වෙමින් මිය පරලෝකීය ඒ සියලුම දායකාරකාදී සියලුම පින්වත් හැම දිනාටම මේ අවස්ථාවේ අනුමෝදන් කරනවා. ඒ හැම දිනාම සුඛී සුවපත් භාවයට පත් වෙත්වා කියන ප්‍රාර්ථනාවත් කරගෙන දානීය සාංගික වශයෙන් පූජා කිරීම සඳහා සියලු දෙනාම නැවත වතාවක් নমස්කාරය කියනවා.
අට්ඨපරිකාරේන සද්ධින් ඉමං වික්ඛං වික්ඛු සංඝස්ස දීම ඉමං වික්ඛං වික්ඛු සංඝස්ස දීම ඉමං වික්ඛං වික්ඛු සංඝස්ස දීම ඉච්ඡිතං පතිතං දුයං කිපමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோ වන්නරසී ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ අතෝ නිබ්බාන සම්පatti අශේෂ ජන වන්දනීය වූ භාග්‍යවත් අරියත් සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ උදෙසාග්‍රවත්තු සොයිසුද්ධ ලෙස බුද්ධ පූජා පවත්වා තදනන්තර වසු ප්‍රතිපංච භාවාදි ගුණගණාභිභූෂිත සාරිපුත්ත මෞද්ගල්‍යාන ආනන්දනන්ද මහා කාශ්‍යපාදී ආර්ය මහා සංඝ පරම්පරාවෙන් පැවතෙන්නා වූ සම්මුති මහා සංඝ රත්නයේ විසිරිපිරි නමන දානියෙන් ලබන ලද්දා වූ සකල කුසල පුණ්‍ය සම්වාර ධර්මයන් प्रथम කොට මහේන්ද්‍ර පීතාම්බරාදී සමස්ත දිව්‍ය රාජ සමූහයා විසින් අනුමෝදන් වනු ලැබෙත්වා සේතින් අනුමෝදන් වූ දිව්‍යාංගේ දේවානුභාවයෙන් ආබුද්ධාදී රත්නත්‍රයාගේ අනුභාව ලැබීමෙන් මේ පින්වත් පිරිස මෙලොවදී සිද්ධ කරන්නා වූ සකලාන්තරාය සර්වෝපද්‍රවයන් ඉරුදුටු අඳුරුවයින් වියත විද්වංසනය කෙරෙත්වා ඒ රත්මී උදාතර පුණ්‍ය සම්වාර ධර්මයාගේ හේතුවෙන් මෙතන් වඩන් නිවන් දක්නා ජාති දක්වාම නරකාදී වූ සතර අපායෝත්පත්ති දුක්ඛයකට නොපැමිණ සැපයෙන් උතුම් වූ පවතුම් ඇති चातुන් මහරජිකේ තාවතින් සේයාමිය තුසිත නිම්මාන රතිය පරනිම්මිත වසවත්ති සංඛ්‍යාත වූ සදිව්‍ය ලෝකයන්හි පිද නැවත මේ මනුස්ස ලෝපදනා කාලයක් ඇත්තේ වීනං ශාස්ත්‍රීය බ්‍රාහ්මනාදි උතුම් වූ වංශාදි කුලවල ඉපදීමෙන් මහත් වූ යස ඉසුරු ධන සේනා සම්පත් ලැබීමෙන් ධනතුරු ආත්මී සංසාරේ සරණ කල්ලි මදුපාල වීවදරන්නා වූ මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුව උන්වහන්සේ අතුරු ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලාට චීවරාදී සියලු සිව්පසයෙන් උපස්ථාන කරන්නට ලැබී එකක් පසක සිටි කල්ලි එම බුදුරජාණන් වහන්සේ විසින් මధుර මනෝහර කර දේශනා කර වදාරන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවන් අසා සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙලින් අජරාමර උතුම් වූ නිර්වාණ සම්පත් ලබා ගැනීමට තමන්ටත් තමන්ගේ නමින් මියනසී ගියා වූද සුජීවත්ව වාසය කරන්නා වූද ගුරුවරු දෙමව්පියාදී සියලුම ඥාති වර්ගයාත් ඇතුළුව සෑම එකම සද්ධර්ම මණ්ඩපයකදීම මේ පින හේතු වේවා වාසනා වේවා සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුත්තේ විශේෂ අනුශාසනයක් කරන්න අපි ආරාධනා කරලා තියෙනවා. උන්වහන්සේ මෙතන කරන්නේ මොකක්ද?
සිදුවෙන්නේ මොකක්ද කියන කරින්දරවල අවබෝධයක් ඇති වුණොත් තමයි උන්වහන්සේට ඒ කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ඊට මත්තෙන් අපේ මේ දායක පින්තුන් සංවිධානය බෞද්ධ භාරකාරත්වයේ සංවිධානය කරලා තිබෙනවා. මේ විහාරස්ථානයේ පවතින යථා ස්වභාවය පිළිබඳව කාටත් මේ ලෝකේ ඉන්න දැනගන්න වෙබ් අඩවියක් අද දවසේ විවෘත වෙනවා. මේ වෙබ් අඩවිය විවෘත කරන්න වැඩි වෙලාවක් ගන්න නැතුව බොහෝම කෙටි වේලාවක් අරගෙන අපි අපේ නායක හඳුනන බාර කරන අනුශාසනය සඳහා ඒ වෙබ් අඩවිය වාර කිරීමත් ඊට මත්තෙන් සිදු කරන මේ කටයුතු සියල්ලම සිදු කිරීම සඳහා මම මේ අවස්ථාවේදී මේ ඊටම කෙටි වේලාවක් පාවිච්චි කරන්න කියන මෛත්‍රී පොඩි බාර දෙනවා මේ පොලිකු දුෂ්‍යන්ත මහත්මයාට. ඊටම කෙටි වේලාවකින් කටයුතු කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේලා සීල දෙනාගෙන් ඒ වගේම පැමිණ සිටින සීල දෙනාගෙන් අවසරයි. මේ අවස්ථාව අපි විශේෂයෙන් යොදාගත්තේ මේ පහුගිය කාලේ අපිට බොහොම මේ නරක කාලදසාවක් ලැබලා තිබුණා. මේ බොහොම නරක විදිහට මේ නොයේ ඊමේල් එක එකනාගේ අතට පත්වලා තිබුණා. විශේෂයෙන්ම අපිට අනුකම්පාවෙන් මේ වැඩ වාසය කරන අපේ නායක ස්වාමින් වහන්සේට ඊටම පහත් විදිහට නොඑක ආකාරයේ අවලාද නැගමින් ඊමේල් යවලා තිබුණ එක එකනාගේ අතට. ඒ නිසා අපි බාරකාර මණ්ඩලයේ වශයෙන් අපි කල්පනා කරා මේ පැමිණ සිටින සියලු දෙනාගේම දැනගැනීම පිණිස විශේෂයෙන්ම මේ අපේ මේ නායක හාමුදුරුවෝ ගැන පුංචි ඉක්මන් වචන කීපයක් සඳහන් කරන්න. මොකද අපිව දැනගෙන ඉන්න එක හොඳයි. කවුද මේ අපේ නායක හාමුදුරුවෝ? මේ නායක හාමුදුරුවෝ ඇයි මෙහෙ ඉන්නේ? උන්වහන්සේ ලංකාවේ මොන වගේ කෙනෙක්ද කියලා දැනගෙන ඒක නිසා අර වගේ ඊමේල් අපිට ලැබුණොත් මේවා නිසා අපිට මේ தත්ත්වය සමනය කරගන්න පුළුවන්. මොකද අපිත් ඇත්තටම ටිකක් ආවේගශීලී වුණා. නමුත් නායක හාමුදුරුවෝ අපි බොහොම සංසුන් කරලා අපිට බොහොම නිශ්ශබ්දව ඉන්න කියලා ධර්මානුකූලව ඒ කටයුත්ත කරන්න කියලා අපිට අවවාද අනුශාසනා කරා. ඉතින් ඒක නිසා විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ අපේ නායක හාමුදුරුවෝ මේ කලාශූරී උපාධියක් සහිත ඒ වගේම විශේෂයෙන් උන්වහන්සේට තියෙනවා ශාමරාජ විද්‍යාපති කියලා විශේෂ නාමයක්. ඒ නාමය උන්වහන්සේට ලැබුණේ මේ විද්‍යාලංකාර පිරිවෙන ඉගෙන ගන්න කාලේ. උන්වහන්සේ තමයි උන්වහන්සේගේ ඒ කණ්ඩායමේ හිටිය පාලි සංස්කෘත ආදී භාෂා පිළිබඳ දක්ෂතම ශිෂ්‍යයා. ඒ ශිෂ්‍යයාට හම්බ වෙන සියම් රජතුමාගෙන් හම්බ වෙන විශේෂ ත්‍යාගයක් ශිෂ්‍යත්වයක් තමයි මේ ශාමරාජ ශිෂ්‍යත්වය. උන්වහන්සේට තමයි ඒක ලැබුණේ. ඒ නිසා උන්වහන්සේට ඒ ශාමරාජ විද්‍යාපති කියන විශේෂ නාමය සඳහන් කරනවා. ඒ වගේම උන්වහන්සේගේ මේ විහාරස්ථානය කටුනායක බෝධිරත්නාරාමය උන්වහන්සේ බාර ගන්නකොට ඊටාම පර්චේස් කරන එක විහාරස්ථානයක්. නමුත් අද ඒක අක්කර ගණනක් විශාල මහා විහාරයක් කළා. උන්වහන්සේ උන්වහන්සේගේ දක්ෂතාවයෙන් බොහෝම දුර ඒ ගමනක් ඒ විහාරස්ථානයේ ගිහිල්ලා තියෙනවා. ඉතින් උන්වහන්සේ මෙහි වැඩ සිටින්නේ අපි කෙරේ කරුණාවෙන් උන්වහන්සේට එහෙ ලොකු විහාරස්ථානයක් තියෙනවා. ඒ කටයුතු පැත්තකට දාලා තමයි උන්වහන්සේ මෙහි ඇවිල්ලා මේ වැඩ කටයුතු අප වෙනුවෙන් කරන්නේ. ඒ වගේම උන්වහන්සේ තමයි ගම්පහ පාර්ශවීය සාමග්‍රී ධර්මවර්ධන සංඝ සභාවේ ලේකකාධිකාරී ස්වාමින් වහන්සේ. ඒ වගේම ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ බෞද්ධ සංගමේ පැවිදි අනුශාසක විදිහට උන්වහන්සේ තවමත් කටයුතු කරනවා. ශ්‍රී ලංකා ගුවන් සේවා බෞද්ධ සංගමේ පැවිදි අනුශාසක විදිහට උන්වහන්සේ කටයුතු කරනවා. ඒ වගේම උන්වහන්සේ ශ්‍රී ලංකා මුළු දිවයිනටම සාමමිසුරුවරේ. ඊට අමතරව දැනට සති කිහිපයකට කලින් උන්වහන්සේ හදිසියෙම ලංකාවට සැපත් වුණා. ඒ හේතුව තමයි උන්වහන්සේට ලැබුණා ශාමෝපාලි වංශික මහානිකායේ ශ්‍රී කල්යාණ සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහලේකම් තනතුර. ඒ කියන්නේ උන්වහන්සේට සිද්ධ වෙනවා දැන් විහාරස්ථාන 100කට අධික සංඛ්‍යාවක කටයුතු බාර අරගෙන කරන්න. ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ සම්බන්ධ කටයුතු රජය සමග සම්බන්ධ කටයුතු මහ විශාල වැඩ කොටසක් උන්වහන්සේ තියාගෙන තමයි මේ අප කෙරේ කම්පාවෙන් මෙහි වැඩ සිටින්නේ. ඉතින් දැන් ඒක නිසා අපි හැමෝම කවුරුත් දැනගන්න ඕන මේ අපේ නායක හාමුදුරුවෝ මොන වගේ කෙනෙක්ද? දැන් මෙහි ඉන්නේ ඇත්තටම මේ උන්වහන්සේට කරන්න දෙයක් නැතුව නෙමෙයි. උන්වහන්සේට කරන්න දහසක් රාජකාරී තියෙනවා. නමුත් මේ අපේ ජනතාව කෙරේ තියෙන අනුකම්පාවෙන් තමයි උන්වහන්සේ මෙහි
වැඩ වාසය කළා මේ වතාවත් කටයුතු නොකඩවා කරන්න. බොහෝම උපේක්ෂාවෙන් බොහෝම ඉවසීමෙන් අපිටත් කොයි වෙලෙත් අපිටත් කියන්නේ නිවිල වැඩ කටයුතු කරන්න කලබලෙන් වැඩ කරන්න එපා කියලා. ඉතින් අපි ඒවා බොහොම ඉහළින් පිළි අරගෙන ඒ නිවීමේ ප්‍රතිඵලය අපිට ලැබිලා තියෙනවා. මේ කිසිම දෙයකට අපි අපේ බාරකාරත්වයේ සමාජිකයන් සරුනෙත් නැහැ. අපේ දායකයන් සරුනෙත් නැහැ. එහි ප්‍රතිඵල අපි ලබලා තියෙනවා. බොහොම උපේක්ෂාවෙන් ඒ කරපු සියලු දෙනාටමත් අපි අනුකම්පා කරනවා. මොකද හේතුව අපි බෞද්ධ අය අපි මේ කරන සියලුම දේවල් වලින් ඇත්තටම මඩ ලැබෙන්නේ මේ කණ්ඩායමකට නෙමෙයි මේ ඉන්න ශ්‍රී ලාංකික නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික අපිටම. ඉතින් ඒක කවුරුත් දැනගන්න ඕනේ විශේෂයෙන්ම ඒ වගේ දේවල් කරනකොට දැනගන්න ඕනේ මේ කෙනෙකුව මූලික ඉලක්ක කරගෙන මේ දේ කරාට අපි සමාජයක් විදිහට ශ්‍රී ලාංකික බෞද්ධ සමාජයෙන් තමයි මේ නරක තත්ත්වෙට වැටෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සියලුම දේවල් මුල් කරගෙන අපේ බාරකාරත්ව මණ්ඩලය තීරණය කරා අපේ නායක හඳුනන විශේෂ සමරුවක් පූජා කරන්න. ඒ සඳහා මම ආරාධනා කරනවා අපේ බාරකාරත්වයේ සභාපති තිස්ස තුමුදර මහත්මයාට ඒ නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ සමරු පළකය පූජා කරන්න කියලා. ඊළඟ අපේ තියෙන අනිත් කටයුත්ත තමයි අපි දීර්ඝ කාලෙක ඉඳලා අපිට කරන්න බැරි වෙච්ච දෙයක් අපි කොහොම හරි අපේ කණ්ඩායම එකතු වෙලා අපි ඉෂ්ට කරා. ඒ තමයි මේ ආයතනයේ ගොඩක් අඩුපාඩුව තිබුණා මේ වෙබ් පිටුව. දැන් අපි ඒක වෙබ් පිටුව දැන් අපි පටන් අරගෙන තියෙනවා. අද දින අපි ඒක මේ මහජනයා සඳහා ඒක අද විවෘත කරනවා. අපේ නායක හඳුනන මහන්සිය අතින් මේ ACP ආයතනයේ වෙබ් පිටුව තමයි. මේ වෙබ් පිටුවට යන්න ඕන නම් හරි පහසුයි. www.acbl.org.nz කියන වෙබ් ලිපිණයෙන් මේ අපේ ACBL වෙබ් පිටුවට යන්න පුළුවන්. ACBL වෙබ් පිටුව කියන්නේ අතරම දැන් අපි පවත්වාගෙන යන මේ ඉන්ටර්නෙට් එකේ පවත්වාගෙන යන විහාරස්ථානය. ඒ කියන්නේ මේ විහාරස්ථානය තමයි ඉන්ටර්නෙට් එකේ මේ පෙන්නන්නේ මේ ආයතනයේ මේ වෙබ් පිටුවේ. ඒක නිසා මේ වෙබ් පිටුවේ තියෙන සියලුම දේවල් යාවත්කාලීනයි. ඒ වගේම මේ සිද්ධ වෙන සියලුම දේවල් අපි මේ වෙබ් පිටුවේ ඇතුළත් කරනවා. නායක හඳුනන්න ආරාධනා කරනවා මේ තත්පරයකට මෙතනට ඇවිල්ලා මේ අපි උත්සාහ කරා මේ මොනිටර් එකේ සම්පූර්ණම ගන්න. නමුත් මෙච්චර තමයි අපිට ගන්න පුළුවන් මේක. කොහොම හරි කමන්නේ. මේක තමයි අපේ මේ ACBL ආයතනයේ වෙබ් පිටුව. මේකේ ගිහිල්ලා බලන්න අපි අර මේ පොඩි අපේ වෙබ් පිටුව සඳහන් ඒ නම සඳහන් පොඩි කොළක මේ වෙනක මුද්‍රණය කරලා තියෙන එක දැනගන්න ඕන නම් ඒක මේ අපේ කාර්යාලයෙන් ලබා ගන්න. නැත්නම් ඒක www.acbl.org.nz කියන වෙබ්සයිට් එකෙන් තමයි ඒක තමයි අපේ වෙබ් ඇඩ්‍රස් එක. මේකේ මේ අපි මේ විශේෂ හේතුවක් තිබුණා මේකේ මේ පසුබිම සඳහා මේ මුහුද යොදා ගන්න. මොකද මේ බුදුන් වහන්සේ සහ පහාරාද කියන මේ අසුර අතර ඇති වෙච්ච සංවාදයක් තියෙනවා මේ මුහුද ගැන. මොකද ඒ පහාරාද කියන අසුරයා ඒ අසුරයන් මුහුදට කැමතියි කියලා බුදුහාමුදුර ප්‍රශ්නයක් ඇහුවාම ඒ පහාරාද කියන අසුරයා කියනවා කාරණා 8ක් මුහුද සම්බන්ධව ඒගොල්ලෝ ඒ අසුරයන් කැමති. ඒ කාරණා වලට අනුකූලව බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ කාරණා හා සමානවම බුද්ධ ශාසනය ඒ වගේම තමයි කියලා. ඒ කියන්නේ එක කාරණයක් තියෙනවා මේ මහා සාගරේ පටන් ගන්න තැනම ගැඹුරු නෑ කියලා. මහා සාගරේ ගැඹුරු ඈතට යන්නේ. බුදුන් වහන්සේ කියනවා
බුද්ධ ශාසනයත් ඒ වගේ පටන් ගන්නෙ බොහොම නොගැඹුරෙන් පංචශීලයෙන් ඊට පස්සේ ඈතට යන්න නිවන් කියන සත්‍යෙට ගැඹුරු තත්ත්වයට යනවා. ඒ වගේම ඒ අසුරයා කියනවා මේ මහා සාගරේ කුණු රඳන්නේ නැහැ කියලා. ඒ වගේම බුදුන් වහන්සේ කියනවා මේ බුද්ධ ශාසනය කුණු කියලා නැහැ. සියලුම දෙනා අරිහත් තත්ත්වයට පත් වෙලා ඉන්නේ කොහෙන් ආවත් අරිහත් තත්ත්වයට පත් වෙලා පිරිසිදු වෙච්ච අය ඉන්නේ කියලා. ඊට පස්සේ තව කාරණයක් කියනවා මේ මහා ගංගා වලින් ජලය ගලාගෙන ආවත් මුහුදට වැටුණාට පස්සේ අපිට වෙන් කරන්න බෑ මේ අර ගඟේ ජලය මේ ගඟේ ජලය කියලා. ඒක නිසා මේ සියලුම ජලය මුහුදු ජලය කියලා ඒ අසුරයා කිව්වහම බුදුන් වහන්සේ කියලා දෙනවා. බුද්ධ ශාසනයත් ඒ වගේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන අය නොඑක අය ඉන්නවා. නමුත් බුද්ධ ශාසනයට ඇතුල් වුණාට පස්සේ සියලුම දෙනාම බුද්ධ ශ්‍රාවකයන්. ඔය වගේ කාරණා 8ක්. මේ පහාරාද කියන අසුරයා කාරණා 8කොත් ඊට සමගාමීව බුදුන් වහන්සේ බුද්ධ ශාසනය පිළිබඳ කාරණා 8කොත් කරුණු 16ක් මේ මහා මුහුද ගැන දේශනා කරලා තියෙනවා. හරි ලස්සනයි. පහාරාද සූත්‍රය කියලා ඔයාලට පුළුවන් නම් ඒක හොයලා බලන්න. ඒ නිසා තමයි මේ අපේ මේ වෙබ් පිටුවේ අපි මේ බෑග්ග්‍රවුන්ඩ් එකට අපි මේ මහා මුහුද යොදාගත්තේ ඒ අනුසාරයෙන් තමයි. ඉතින් ඒ වගේම මේකේ තියෙනවා මේ අපේ මේ ආයතනයේ සිද්ධ වෙන සියලුම දේවල් වීඩියෝ පට මේකේ දාලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා මේ ඩිජිටල් ලයිබ්‍රරි එකක්. ඒ කියන්නේ මේ විද්‍යුත් පුස්තකාලය. ඕන කෙනෙකුට එතනට ගිහිල්ලා පොත් කියවන්න පුළුවන් කම්පියුටර් එකෙන්ම. ඒක දාලා තියෙනවා. ඒ වගේම පිරිත් තියෙනවා. පිරිත් අහන්න ඕන නම් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා පිරිත් වලට වෙනම පිටුවක් තියෙනවා. ඊට පස්සේ මේ ආයතනයේ සිද්ධ වෙන සියලුම දේවල් ඡායාරූපගත කරලා අපි එතන දාලා තියෙනවා. මේ ආයතනයට සම්බන්ධ කරගන්න ඕන නම් ඒකට වෙනම කොටසක් තියෙනවා. මේ ආයතනය සම්බන්ධ කරගන්න ඊමේල් එකකින්. එහෙම නැත්නම් ඒක දුරකථන අංක. ඒ වගේම ඒකෙම ඔන්ලයින්ම මේ අපි මේ එකක් දාලා තියෙනවා. තමන්ගේ නම දුරකථන අංකය දාලා අපිට එවන්න පුළුවන්. එතකොට ඒ වෙන විස්තර අපි ළඟට එනවා. අපි ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ඒ පුජ්‍යලා සමග ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ වෙබ් පිටුවට අපේ ආයතනයේ සියලුම ආකාරයේ අනුග්‍රහය දක්වන අනුග්‍රහක පින්වතුන්ගේ නම් අපි ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතන චූටි පුංචි ගැටලුවක් තියෙනවා. මොකද අපි නවසීලන්තේ ජීවත් වෙන නිසා නවසීලන්තේ තියෙනවා මේ එක එක්කෙනාගේ විස්තර අපිට ඕන විදිහට දාන්න බෑ වෙබ්සයිට් වල. ඒක නිසා මෙතන ඉන්න මේ කවුරු හරි මේ ආයතනයේ මොනියම් ආකාරයෙන් හරි උදව්වක් කරලා තියෙනවා නම් අපි අද දින පුංචි පත්‍රිකාවක් මුද්‍රණය කරලා තියෙනවා. ඔබලාගේ නම මේ වෙබ්සයිට් එකේ පළ කරනවාට කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා. ඒ අර පුංචි ෆෝම් එක සයින් කරලා අපිට දෙන්න. අපි ඊට පස්සේ ඒ සියලුම නම් මේ වෙබ්සයිට් එකට දානවා. ඒ දාන්නේ මොකටවත් නෙමෙයි. මේ හැමෝම දැනගන්න ඕන මේ ආයතනය මොන වගේ තැනක්ද, කවුද මේවට උදව් කරන්නේ. මොකද ඔබලාගේ සියලුම සහයෝගයෙන් තමයි මේ ආයතනය මේ විදිහට පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට අමතරව මේ ආයතනයේ බාරකාරත්ව මණ්ඩලය කවුද, මොන වගේ අයද කියලා ඡායාරූප සහිතව දාලා තියෙනවා. කවුරුවත් දන්නේ නැත්නම් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා ගන්න කවුද බාරකාර මණ්ඩලයේ ඉන්නේ. ඒ සියලුම දෙනාගේ විස්තර මෙතන දාලා තියෙනවා. ඉතින් අපි මින් ඉදිරියට මේ ආයතනයේ සියලුම දේවල් මේ වෙබ්සයිට් එක හරහා තමයි ඔබලාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අවසානයි. අපේ අනුශාසනාවේ කලිත් අනුශාසනාවට ඉස්සෙල්ලා මේ වචන කිව්ව මම මතක් කරගන්න ඒක හිතුණා. නමුත් මේ නොකලිත මාතෘකාව මම ඒකෙන් කොහොමද මේ මාතෘකාවට පිළිසඳුද අපේ මේ පොයි මාතෘකාවේ පෞද්ගලික කාල සිද්ධිච්ච කාරණා ගැන මේ කවුරු අනු කලබල කරගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ දහමට බුදුහාම බොහෝ ලස්සන මහා ධර්මික දර්ශනය දේශනා කළා තියෙනවා. බොහෝ පාරිශුද්ධ දර්ශනය දේශනා කළා තියෙන්නේ. මේ මිනිස්සුන්ගේ දෙවියන්ගේ ධර්මයෙන් කියන චින්තන මට්ටම ඉහළ මට්ටමට පත් වෙන දර්ශනයක් දේශනා කළා තියෙන්නේ. ඒ නිසා ඒ බඳු දර්ශනයක් අනුගමනය කරන්න අපිට වෙලා තියෙන්නේ ඒ බඳු දර්ශන අනුගමනයේ පිරිසක් නැද්දේ නෙවෙයි. අපිට ඒ බඳු දර්ශන අනුගමනය කරන්න නැති පිරිස මැද ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒක හොඳ උදාහරණයක් බුදුරජාණන් වහන්සේදා ජේතවනාරාමයේ ජීවමාන වැඩ වාසය කරන කාලේ උන්වහන්සේට ඇතිවෙච්ච අරුබුද දිහා බලද්දී මේ සාමාන්‍ය පුතග්ජන අපි ගැන කතා කරන්නේ කිසිම මාතෘකාවක් නැහැ. මිනිමෙරුවේ කියලා කිව්වා. ස්ත්‍රී දූෂණය කියලා ගෑණි කියලා ප්‍රසිද්ධ ධර්මාසනේ ගාව යකෝ ගෙහුවා.
ඊළඟට මේ මොනවද තව උත්තර දේවල් කිව්වත් බුදුහාමුදුරුවෝ. ඉතින් එහෙම ඒ බුදුහාරගේ දහම්පල් අනුගමනය කරන අපිට ඔය එකක්වත් ගානකටවත් ගන්න මාතෘකා නෙමෙයි. මේ අනික මම නිතරම කියන කාරණයක් තමයි මේ පන්සල කියලා කියන්නේ මිනිසුන්ගේ සිත් පිරිසුදු කරන වොෂින් මැෂින් එක. ලංකාවේ භාෂාවෙන් කියන පාලියෙන් තියෙන එක සිංහලට වෙල්ල හැලිය කියන එකයි. අපේ ඔළුවල ඉවත් කරගන්න බැරි කුණු ටික අකුසල සිතිවිලි ටික නැති කරගන්න, තුනී කරගන්න, සෝදා සුද්ධ පවිත්‍ර කරගන්න තන විහාරස්ථානයේ පන්සල මෙන්න මේ අරමුණ දන්නේ නැති සමහර අය පන්සලට ඇවිල්ලා තමන්ගේ තියෙන කුණු ටික වොෂින් මැෂින් එකේ හැමතැනම ගාලා තවත් කෙනෙකුට වොෂින් මැෂින් එක පාවිච්චි කරන්න බැරි තරමට කරනවා කියන කාරණේ මම අද නෙමෙයි දැන්ට අවුරුදු 3කට ඉස්සෙල්ලා කිව්වේ. ඒ නිසා අපි අපේ ඔළුව සුද්ධ පවිත්‍ර කරගෙන පින්නට නැඹුරු වෙලා පින් සිතිවිලි පහල කරගෙන අපි අපේ සසර ගමනට අවශ්‍ය කරන පැහැදිලි ඒ ගමනේ ආයමයි වීර්යය. එතෙන්දී මේ කවුරුත් තේරුම් ගන්න මේ අපේ සාමාන්‍ය ගිහියගේ පවතින ලොකු දුර්වලතාවයක් සමහර ප්‍රවිද්දන්ගෙත් තියෙනවා. තමන්ට මොකක් හරි කරදරයක් ගැටලුවක් දෝෂාරෝපණයක් අනුබව බැලමක් ආපුවම ඉස්සල්ලාම තමන්ගේ මනස ද්වේෂයෙන් මුසපත් කරගෙන ඊළඟට ඒ ද්වේෂයෙන්ම වැඩකට කරලා දොස් කියන්න බලින්ද අපහසු පාසලෙන් නිඳා කරන්න උත්සාහ කරනවා. ඔබේ ජීවිතයේ ඔබේ යාළුවෙක් මිත්‍රයෙක් හිතවතෙක් ගියෙක් කවුරු වේවා ඔබට දෝෂාරෝපණයක් කළොත් ඒ දෝෂාරෝපණ බලින්ද දොස් කියන්න අපහසු පාසලෙන් නිඳා කරන්න යන්න එපා. ඒක බුදුහාමුදුරන්ගේ සූත්‍ර දේශනා දෙකකින් යන්තම් මතක් කරනවා නම් එකක් තමයි මේ බුදුහාමුදුර දේශනා කරනවා නසෝපාල් පාලිතුමන් සිංහල විතරක් කියන කාලිතර කරන අපේ අනුශාසකයන්ට හොඳට මේ අනුශාසනා කරන එකට දෙන්න ඕනේ. බල්ලෙක් ඔබේ කකුල හැපුවට ඔබ බල්ලේ කකුල හපන්නේ නැහැ සදාචාරාත්මක මිනිස්සු. බල්ලේ කකුල හපවම මිනිහෙක්ගේ බල්ලේ කකුල හපනවා නම් මේ මිනිස්සයා බල්ලට තොර අන්ත මිනිස් කයිකින් පිළිසින්න තිරසනෙක් වෙනවා. ඒ නිසා කවුරුත් තේරුම් ගන්න තමන්ට කවුරු බැන්නයි දොස් කිව්වයි අපහසුපාස නිඳා කළයි කියලා තමන්ගේ පල්ලෙහා මට්ටමට වැටෙන්න එපා. දෙවෙනි කාරණේ බුදුහාමුදුරුවෝ තව සූත්‍ර දේශනාවක පැහැදිලි කරනවා මල මුත්‍ර අසීච්චි තවරිච්ච තන සෝදනෝ සුද්ධ පවිත්‍ර කරනවා කියලා. මල මුත්‍ර අසුචියෙන්ම සෝදන්න ගත්තොත් ඒක තව ජරා වෙනවා, ගඳ ගන්නවා, අපවිත්‍ර වෙනවා මිසක් ඒක කවදාකවත් සුද්ධ පවිත්‍ර වීමක් නැහැ. ඒක සුද්ධ කරන්න කියලා තියෙන මෛත්‍රිය, කරුණාව, ඉවසීමේ ජලයෙන්. ඒ නිසා මෙන්න මේ පැහැදිලි ගැඹුරු පාඩම අද දවස් ඉගෙන ගන්න ඉන්න කාරණේ විතරක් මම මතක් කරමි. අපි ඔය කාර්ය දෝෂාරෝපණ අනුබලම වලට ඔලු නරක් කරගෙන තමන්ගේ පොළුවේ ද්වේෂයේ වෛරය වපුරගෙන අපි පෞකාරය වෙන්න එපා. ඒකෙන් වෙන්නේ අපි අපිට හානියක් කරගන්නවා, අපිට අනතුරක් කරගන්නවා, අපිට පාපයක් කරගන්නවා. අපි ඒකෙන් විශාල සසර ගමනේ අගාධයකට වැටෙනවා. වැටීම කරගන්න එපා. කවුරුත් බුදුහාරයෙන් ගැඹුරු පාරිශුද්ධ දර්ශනයේ තේරුම් අරගෙන මේ දර්ශනයෙන් තමන්ගේ ජීවිත ලස්සන කරගන්න උත්සාහ කරන කියන කාරණේ මතක් කරමින් මේ අවස්ථාවේ මේ සිද්ධ වෙච්ච සියලුම කටයුතු අලලා ප්‍රධානම විශේෂම ඒ වගේම එකම අනුශාසනය සිදු කිරීම සඳහා අපේ වෙදින්ටන් ධම්මජාලසී භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වෙලිමඩ ජිනාලංකාර පණ්ඩිත හාමුදුරන් වහන්සේට මම ආරාධනා කරනවා. උන්වහන්සේගේ බණවල තියෙන විශේෂත්වයක් මම දකින්නේ තමයි මේ මාතෘකාවට බණ කියන්න පුළුවන් හාමුදුරුවනේ. සමහර හාමුදුරුවෝ බණ පටන් ගන්නවා කියලා ඉවරෙද්දී හාමුදුරුවෝ දන්නේ නැහැ කිව්වේ මොනවද කියලා. ඔය කියනවා. non stop meeting වෙනවා. උන්වහන්සේගේ ධර්ම දේශනා බොහොම සාර්ථකයි. විශේෂම මාතෘකාවට අනුගතයි. ඒ නිසා උන්වහන්සේ මේ වෙලාවේදී කඩන පුණ්‍යෝත්සවයේ මේ සිද්ධ වෙච්ච පින්කම් කටයුතු පිළිබඳව ඉතාමත් පැහැදිලි අනුශාසන වල සියලුම දෙනාට දැනුවත් කරන්න මම මේ අවස්ථාවේදී මේ සියලුම ගෞතම මහා සංඝරත්නය වෙනුවෙන් ආරාධනා කරනවා. මේ කවුරු සාදු කියන්නේ නැවත වතාවක් තුනුරුවන් ගුණ සිහිපත් කරන සාදු කියන්නේ නිපුති ලෝකනාතම් හි අත්තදස්සී නලුත්තමෝ උපට්ඨහින් භික්ඛු සංඝං විපස්සන්නේන චේතසා නිමන්තිත්වා සංඝ රත්නං උජුභූතං සමාහිතං උච්චුනා මණ්ඩපං කත්නවා බෝධිසින් සංඝ මුක්තමන්ති.
මූලාසනයේ වැඩවසන අපි ගෞරවනීය අපේ අමන්දෝරුවේ ධම්මරත්න ස්වාමීන් වහන්සේගෙන්ද ඒ වගේම අපේ මේ වියට්නාම ස්වාමීන් වහන්සේගෙන්ද ලාओසෙන් ස්වාමීන් වහන්සේගෙන්ද ක්‍රයිස්ට්චර්ච් සමාධි බෞද්ධ විහාරාධිපති අපේ සෝමරත්න ස්වාමීන් වහන්සේගෙන්ද නායක හාමුදුරන් වහන්සේ වෙනුවෙන් ශ්‍රී ලංකාරාමේ හැමිල්ටන් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාට අවසරයි. කරතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්වත්නි, මේ ධර්ම දේශනාවට පොඩි ගාථා දෙකක් මාතෘකා කරගත්තා. අපදාන පාළියෙන් මේක උතුම් වැඩසටහනක් නේ, උතුම් පින්කමක් නේ. මේක සාංඝික දානමය පින්කමක්. සංඝයාට අපුපස්ථාන කරන පින්කමක්. මේ පින්වත්තුන්ට මේ වෙලාවේ මම පොඩි කාරණයක් කියන්නම්. මේ පින්කම සිද්ධ වෙන්නේ ස්වාමින් වහන්සේලා ඉහළ තැනක තියාගෙන මේ පින්වතුන් පහළ බිම වාඩි වෙලා බොහොම නිහතමානීව පහළ බිම පොළවේ වාඩිලා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. එහෙම වෙන්න හේතුව ඇයි මේ ස්වාමින් වහන්සේලාට ආසන දුන්නේ? ඇයි මේ ස්වාමින් වහන්සේලාට මේ පුටු තියලා සුදුරේදී දාලා ඒ විදිහට සැලකුවේ? ඇයි මේ පින්වතුන් ඔය සුදුරේදී දාන්න නැතුව බිම වාඩි වෙන්නේ? හිතලා බලන්න. මේ ස්වාමින් වහන්සේලා මේ පාට සිවුරු පෙරවෙන හින්දා මේ ස්වාමින් වහන්සේලා කෙස් බාලා ඉන්නේ හින්දාද? එහෙමද? එකක් එහෙම වෙන්නත් පුළුවන්. තවත් තිබෙනවා ගැඹුරට යන්න අපි හිතිය යුතු දෙයක්. ආනි කාරණේ අපි හිතන්න ඕනේ. අපි පින්වත්නි ගිහියෝ පැවිදෝ කියලා කියන්නේ කොටස් දෙකක් නේ. හැබැයි දෙගොල්ලෝ වැඩ කරන්නේ බුද්ධ ශාසනය. ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූල. මේ පින්වතුන් කොණ්ඩේ පිරෙනවනේ. ඔය කොණ්ඩ ඔක්කොගේ මේක හා සමාන නෑ. සමහරුගේ කොණ්ඩ දිග, සමහරු කොටට කපලා, සමහරුගේ පාටයි, සමහරු පාට අපාට කරලා. ඒ වගේම පීරපු අය ඉන්නවා. ඒක සමාන නෑ. දැන් බලන්න මේ ස්වාමින් වහන්සේලා කොණ්ඩේ කපලා තියෙනවා, ඔය විදිහට කපලා තියෙනවා. ඔය ගිහි ජීවිතේ කොණ්ඩේ හදනකොට තිබෙනවා පින්වත්නි එක එක තාල. මේ ස්වාමින් වහන්සේලාගේ කොණ්ඩේ තියෙන්නේ එක එක තාල නෙවෙයි, එකම තාල. ඒක නිසා සමානයි. අනිත් එක තමයි මේ ස්වාමින් වහන්සේලාට සිවුරු පෙරවන්නට විදියක් තියෙනවා. දැන් බලන්න ඔය මේ පින්වතුන් ඇඳගෙන ඉන්න විදිහ. සමහරුන්ගේ ඇඳුම් වල කර තියෙනවා. කොලර එකක් තියෙනවනේ නේද? මේක මං කියන එක තේරෙනවනේ මේ පින්වතුන්. තේරෙනවද? සමහර අයගේ කොලර එකක් නැහැ නේද? සමහරුන්ගේ අත දිගයි. ඒකට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? මොකක්ද කියන්නේ ඉංග්‍රීසියෙන්? ස්ලීව්ස් කියලා කියනවා නේද? ඔව් long sleeves කියලා කියනවා, sleeveless කියලා කියනවා නේද? ඔයකට දැන් මම පස්සේ හරි හොඳයි. මේ ඒ වගේ ස්වභාවයක් තියෙනවනේ. එක සමාන නෑ නේද? එක පාටයක් නෑ. සුදු පාටෙත් තියෙනවනේ, කහ පාටට හුරු සුදු පාට සහ සුදු පාට තියෙනවනේ. මේ ස්වාමීන් වහන්සේලාගේ එහෙම නෑ. මේ ස්වාමීන් වහන්සේලාට පවරන ඒක පැත්තකට යන කලර් එකක්. ඒකෙන් තමයි ස්වාමීන් වහන්සේලා නියෝජනය වෙන්නේ. එතකොට කෙස් බානකොට, සිවුරු පෙරවනකොට, ඊළඟට ගමන් බිමන් යනකොට උන්වහන්සේලාගේ ක්‍රියාපටිපාටි තිබෙනවා බුද්ධ ශාසනයට, බුද්ධ ධර්මයට අනුගත වෙච්ච, අනුයාත වෙච්ච ස්වභාවය. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම ඒක සීල සමාධි ප්‍රඥා ගුණ වැඩිීමේදී එක විදිහකට යන නිසා ඕකට කියනවා
එක වචනයක්. ඒක සුපටිපන්න ගාථාවේ තියෙන. මොකක්ද ඔය එක විදිහටම යන එකට කියන පදේ මොකක්ද? කෙස් බාන්නෙත් එක විදිහට, සිවුරු පෙරවන්නෙත් එක විදිහට, ඊළඟට වෙන වෙන කටයුතු නෑ ඔක්කොම එක විදිහට වඩින්නේ ගමන් කරන්නේ වළඳන්නේ කියන්නේ ඔක්කොම වන්දනාවට ඔක්කොම එක විදිහට. මොකද්ද උට කියන්නේ? ඔකට කියනවා සාමීචි පටිපන්න ගුණය කියලා. මොකද්ද? සාමීචි පටිපන්න ගුණය. එක්කෙනෙක් එකක් කරනවා අනිත් එක්කෙනා හයක් කරන එහෙම නෙවෙයි. සාමීචි පටිපන්න. ඒ නිසා මේ සංඝ රත්නය සුපටිපන්නයි, උජුපටිපන්නයි, සාමීචි පටිපන්නයි, ඥාය පටිපන්නයි, සාමීචි පටිපන්න. ඇයි ඒ සාමීචි පටිපන්න උනේ? ඇයි එහෙම කරන්න හේතුව? මේකේ කෙලවරක් තියෙනවා. ඒ කෙලවරට කියනවා නිර්වාණ අවබෝධය කරන්නා වූ කෙලවර කියලා. ඒ නිසා මේ නිව්සීලන්තයේ මේ ස්වාමීන් වහන්සේට වැරළේ ඉන්නේ මේ පින්තුන්ටත් නිවන් ගමන පෙන්නලා කියලා දීලා ඒ ස්වාමීන් වහන්සේලාගේ නිවන් ගමන සලසා ගන්නටයි. එතකොට මේ ස්වාමීන් වහන්සේලාගේ ಗುಣ ටිකක් තිබෙනවා ಗುಣ පේන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ පින්වතුන්ට හාමුදුරන්ගේ ගුණ ඒ තරම් දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ඒ ගුණ ඒක දැනෙන්න ධර්ම ඥානයයි ගුණ පේන කණ්ණාඩියක් අවශ්‍යයි. ගුණ පෙනෙන, ගුණ දැනෙන දහම් ඇසක් ධර්ම කණ්ණාඩියක් අවශ්‍යයි. ඒ කණ්ණාඩිය හදලා දෙන්න හාමුදුරන්ටත් අයිතියක් තියෙනවා. මට ලැබිලා තියෙන මේ පුංචි කාලේ මම පොඩ්ඩක් නිකන් ඔය කුණු ඩිංගක් කූරලා වගේ වැඩක් කරලා දෙන්නම් ඒ තියෙන කණ්ණාඩිය. ඔක්කොම හදන්න බෑ. ඒකෙන් බලනකොට දැන් මේ ස්වාමීන් වහන්සේලාගේ බාහිර ස්වરૂපය තමයි දැනෙන්නේ, පෙනෙන්නේ. බාහිර ස්වરૂපෙ තිබෙනවා යම්කිසි විදිහේ එක්තරා ගුණ ශක්තියක් තියෙනවා. ඊට වඩා තියෙන්නේ උන්වහන්සේලාගේ ජීවිතයේ තිබෙනා වූ මේ බාරගෙන තිබෙන සිල් කොටසයි. දැන් මේ ස්වාමීන් වහන්සේලාගේ සිල් දන්නවද කොච්චරක් තියෙනවද කියලා? දන්නවද? කීයක් තියෙනවද? 270. මූලික වශයෙන් තියෙනවා උපසම්පදා ශික්ෂාපද මාසයකට දවස් 15කට සැරයක් සජ්ජායනා කරන්න 227ක් තියෙනවා ශික්ෂාපද 227ක්. හැබැයි උච්චර නෙවෙයි. ඕකට කනෙක්ට් වෙච්ච, ඕකට සම්බන්ධ වෙච්ච තියෙනවා කෝටියක් සංවර සීල තියෙනවා. ඒක ඒ තැන් වලට යනකොට තමයි තියෙන්නේ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා බාර අරගෙන තියෙන සුළුපටු වැඩසටහනක් නෙවෙයි. ඒ නිසා මේ පින්වතුන්ට ඒ කොටස උපසම්පදාවනේ කොහොමද කියලා ඒක තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. මේ ಗುಣ සලකාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ. මේ සාංඝික දානයක් නේ අත් දුන්නේ. දැන් සාංඝික වශයෙන් මේ ස්වාමීන් වහන්සේ චීවරේ සාංඝික කරා කටින චීවරයක් හැටියට, දානේ සාංඝික කරා සංඝ දානයක් හැටියට මේ දුන්නේ පුද්ගලික ස්වාමීන් වහන්සේලාට නෙවෙයි. සංඝ කියන පදේ. ඒ නිසා මේ පින්වතුන්ට මම හොඳ පාඩමක් දෙන්නේ. ඒ තමයි කවදාක්වත් මේ ස්වාමීන් වහන්සේලාගේ ළඟට ඕනෑමට වඩා එන්න එපා. මොකද මේ ස්වාමීන් වහන්සේ ළඟට ඕනෑමට වඩා ළඟට එන්න එපා. ඇයි? ආවොත් පිච්චෙනවා. දන්නවද? මේ පිටුතුන් දන්නවද මේ අතීදුර කියලා? අතීදුර කියලා කියන්නේ මිනිස්සෙක් එක්ක ඉන්නකොට ළඟටම ගිහිල්ලා එන්න එපා. ඇයි අතීදුරක් කියන්නේ? ඇත්තට ඇයි මිනිස්සෙක් ගාවට ගියන් පස්සේ ළඟ කියලා ඉන්නපන්නේ? ඒ මිනිස්යාගේ ගඳ දැනෙනවා. ඔය ඔක්කොම ගඳ හින්දානේ ඔය සුවඳ ගහගෙන ඉන්නේ. ඔය ඔක්කොගේම තියෙනවා ගඳ. ඇඳුමුත් ගඳයි. කොණ්ඩෙත් ගඳයි. ඇඟත් ගඳයි. ඔය ගඳ දැනෙනවා ළඟට ගියන් පස්සේ. එහෙම නේද? ළඟට ගියන් පස්සේ දැන් දුරින් හිටියන් පස්සේ හරිනේ. ළඟටම ගිහලා කතා කරන්න එපා. ඇයි? ළඟදීම ගිහලා කතා කරන්න එපා කියන්නේ ඇයි? කටේ ඌෂ්ණය දැනෙනවා. කැමතිද? ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා අතේ දුරින් ඉන්න කියලා. ඊටත් වඩා දුරින් ඉන්න ඕනේ කාන්දාවද ස්වාමින් වහන්සේලා.
ස්වාමීන් වහන්සේලාට තියෙනවා මෙන්න මෙහෙම චන්දෝපම සූත්‍රය කියලා තියෙන සූත්‍ර දේශනා. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා භික්ෂුන් වහන්සේලාට ගිහි අය ගාවට යන්න ක්‍රමයක්. ඒක කාශ්‍යප සාමණේර දේශනා කළා. මේ භික්ෂුන් වහන්සේලා ගිහියන් ගාවට යනකොට මෙන්න මෙහෙම කියනවා. ඔන්න ලිඳක් තියෙනවා. ඒ ලිඳේ වතුර ගන්න ලිඳට පාත් වෙනවනේ. පාත් වෙනකොට කොහොමද ඇත්තට මේ ලිං වලින් වතුර අරන් තියනවා? මේ ලිං නෑ හැබැයි. ලංකාවේ ලිං වලින් වතුර ගත්තා නම් මොකද්ද ලංකාවේ විතර ලිං වලින් වතුර ගන්න ටෙක්නික් එක? මොකද්ද ක්‍රමය? හැම වෙලාවෙම ලිඳට එබුණට ඇඟේ බර තියෙන්න ඕනේ කොහෙද? එළියට තියෙන්න ඕනේ. හැම වෙලාවෙම ලිඳට එබුණට ලිඳෙන් වතුර ගන්නවා. ලිඳෙන් වතුර ගන්නවා හැබැයි ඇඟේ බර තියෙන්නේ කොහෙටද? පිටපැත්තටයි. ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේලා ගිහි සමාජයේ ලිඳක් හැටියට සැලකුවන් පස්සේ ගිහි සමාජයෙන් තියෙන චීවර පිළිපාත සේනාසන ගිලම්පස් 4 වර්ගේ ගන්න ඕනේ. හානියක් නැති වෙන්න. හැබැයි හැම වෙලෙම බර තියෙන්න ඕනේ. මෙහා පැත්තට බර තියෙන්න ඕනේ. ගිහියාගේ පැත්තට බර වුණොත් එහෙනම් මොකද වෙන්නේ? වැඩෙන්නේ කොහේ කියලා? ගිහියාගේ පැත්තට යනවා ලිඳට වැටෙනවා. නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලිඳකින් යම් ආකාරයකද වතුර ගන්නෙ ආන්නේ වගේ පරිස්සමින් ගිහි අය අතුරු කරන්නේ කියලා කියනවා. තේරෙනවද? කොච්චර ආදරයකින්, කොච්චර කරුණාවකින්, කොච්චර මෛත්‍රියකින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට ආරක්ෂාව දේශනා කළා. නේද? මම පුද්ගලිකව ගිහි අය වැඩිම ආශ්‍රය කරන්නේ. ඔය එහෙම කිව්වට හේතුව නරකක් නිසා නෙවෙයි. ගිහියා පින්වතුන්ගේ මාතෘකා ඇවිල්ලා ගිහි මාතෘකා. අපේ මාතෘකා ඇවිල්ලා ධර්ම මාතෘකා. අපේ මාතෘකාවට අනුයාත වෙන අයත් එක්ක ටිකක් හිට වෙන්නේ නැහැ ළඟට යන්නේ. හැබැයි ගිහියයිගේ මාතෘකාවට වැටෙන්නේ නැහැ. ඒක නිසා ගිහියෝ සිහියක් කියනවා. මම තනි. එතකොට මම තනියෙන් මම පරිස්සමෙන් දෙපා 100 දෙනෙක්ගේ බලය තියෙනවනේ හැබැයි නේ. කරදර බලය, මාතෘකා බලය, කිලිස් බලය, දේශපාලන මාතෘකා බලය, කලා බලය, නාට්‍ය බලය, නැටුම් බලය ඔය තියෙනවනේ. මම කිට්ටුනෙන් පස්සේ අරකට ඔළුව පෙව්වෙන් පස්සේ මොකද වෙන්නේ? විනාඩි 15ක් යනකොට ඉස්සර වෙලාම ටිකක් හිරි, පැය භාගයක් යනකොට තව ටිකක් හිරි, තව ටිකක් යනකොට මගේ හිතත් කොහෙටද වැටෙන්නේ? අර ගිහි ගොඩේ. ඒ නිසා මං හැම වෙලෙම ඒ 100 දෙනාට හේමින් දැරලා මගේ පාඩුවේ මන්ටයක් ඈතින් ඉන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහියන් ඇසුරු කිරීමේදී චන්දෝපමාවෙන් ඉන්න. එහෙම නැත්නම් ඒ කියන්නේ සඳක් තියෙනවනේ. සඳ කියලා කියන්නේ එක හැම එක්කෙනාටම සමානයි. නේද? දැන් මෙහෙමයි වෙලින්ටන් වලට සඳ ටිකක් අඩුයි. ඕක්ලන්ඩ්ට වැඩි නිව්සීලන්තේ ප්‍රධාන සිටි එක නිසා. ඊළඟට ඕස්ට්‍රේලියා කොන්ටිනෙන්ට් එකක් නිසා වැඩි. මෙහෙට අඩුයි. එහෙම නෑ. සඳේ තිබෙන එක ගාන. නේද? අන්න ඒ වගේ චන්දු උපමාවෙන් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා ගිහියන්ට සලකන ධර්මයෙන් සලකන විදිහ. ඒ අතර ටිකක් වැඩිපුර සිවුරක් එහෙම දෙකක් දානයක් ඔය පපඩමක් එහෙම වැඩියෙන් දෙන කට්ටියක් ඉන්නවා යාර. එහෙම වුණායි කියලා ඒකට ආයේ මේ ප්‍රශ්නයක් නෑ. අර දුන්නා මෙන් සිද්ධ වුණා නේද? යන්න. ඒ නිසා මේ සංඝ ගුණ අපි දැනගන්න ඕනේ. සංඝ ගුණ දැනීම අඩුයි. මේ පින්වතුන්ගේ සංඝ ගුණ දැනීම අඩු නිසා මේ පින්වතුන් හිතනවා අපි හාමුදුරුවෝ. කාගේ හාමුදුරුවෝද? අපි හාමුදුරුවෝ වෙන්න නම් ඕගොල්ලෝ මාන කරන්න එපා. ඕගොල්ලෝ උපසම්පදාවට ඉස්තේවයි නේද? ඕගොල්ලන්ගේ හාමුදුරුවෝ නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි බාරගත්තේ ගිහියන්ගේ උපසම්පදාවද, සාමණේරකමද, සීලයද නෑනේ. බුදුරජාණන් වහන්සේගේ ආර්ය සීලය. ඒ නිසා අපි අර ශ්‍රී ලංකාවේ හැටියට කියන අපේ හාමුදුරුවෝ කියලා.
හැබැයි අපේ හාමුදුරුවෝකම අපේ කියලා ළඟට ගියන් පස්සේ වෙන්නේ අපිට නෑ තොපිට. ඕකේ නෙවෙයි. ඒක නිසා හරි පරිස්සම් වෙන්න ඕනේ මේ අපේ හාමුදුරුවෝ කියන එකේ. තව එකක් මම කියන්නේ. අපිට උදව් උපකාරයට හරි පරිස්සම් වෙන්න ඕනේ. දානේ වළඳන්න ඕනේ හැම වළඳන්න ඕනේ. තේරුණාද? දානේ වළඳන්න ඕනේ හැම වළඳන්න. මොකද්ද දානේ හැමේ තියෙන වෙනස? මේක අපේ සිල් ගන්න භාවනා කරන පින්වතුන්ටත් එක්ක ඔයගොල්ලෝ පරිස්සම්. දානි තියෙන්නේ අතහැර දීමයි. දානයක් දුන්නාන් පස්සේ අතහැරි. අතහැරියම ඒක Taman සම්බන්ධ නැහැ. ඊට පස්සේ ලැබිච්ච එක්කෙනා ඒක කෑවා වැළඳුවා පාඩුවේ නිදහසේ ගිහිල්ලා යනවා. අන්න දානයක් දුන්නාන් පස්සේ සම්පූර්ණ අතහැරලා මගේ සම්බන්ධයක් නැහැ. මට නැවත සම්බන්ධයක් නැහැ. මම පතන්නේ නැහැ කියලා කොයි විදිහට දෙනවා. ඒකට කියනවා මොකද්ද? අතහැරලා සම්බන්ධයක් නැති පැතීම් නැති දෙන දේ කියනවා මොකද්ද? දානය කියලා. හරිය පිරිසිදු. හැම දෙන්නේ කොහොමද? හැම දෙන්නේ දෙනවා නූලක් දානවා කොක්කක් දානවා. මේ වෙලින්ටන් තියෙනවා ගඟ. ඔය ගඟේ ඉන්න තාරාව. තාරාවන්ට තාරාවෝ යන්නේ පාත්‍යෝ හිමින් ඒගොල්ලන්ට කට්ටි උදේට පාන් කෑලි කල්ලා ගිහලා විසි කරනවා. ඒ සත්තු කාලා තමන්ගේ පාඩුවේ ඔහි පියවලා හෙට ඇදලා යනවා. තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ දෙනවා තව මොනවාද කෑම જાතිය කොක්කක ගහලා. එයා දෙන දේ කෑවයින් පස්සේ එයා අර කොක්කට ඇමිනෙනවා. ඊට පස්සේ යාට බේරුමක් නිදහසක් නැහැ. ඒ නිසා අපි වළඳන්න උනේ මොනවද? හැමද දානේ. දානේ වළඳන්න. හැම වළඳන්න හොඳ නැහැ. හැම දෙන්නේ ඉන්නවා නම් ඊ타ත්ම කරුණාවෙන් මේක ප්‍රතික්ෂේප කරන්න. මේ පින් ස්වාමීන් වහන්සේලා විතරක් නෙමෙයි මේ පින්වතුන්ටත් අදාළයි. දවසක් මේ ගාථාවක් තියෙන එකට කියනවා දවසක් මිනිස්සු මේ බීලා යනවා ඒ කතාවක්. බීලා යනවා කුඹුරේ. ඒකේ තියෙනවා කුඹුර වෙලමැදි යන්න පාරක් තියෙනවා. එක්කෙනෙකුට විතරයි නිකන් ඒට යන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීන් වහන්සේ නමක් යනවා මේ නීර දිගේ මේ පාර දිගේ යනකොට සාමාන්‍ය ස්වභාවය තමයි ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් හරින් හරි ඉඩ දෙනවනේ. මේ බීලා යන මිනිස්සයා මොකද කළේ? අර ස්වාමීන් වහන්සේට හිරිහැර කරනවා. යන්න දෙන්නේ නැහැ. යන්න දෙන්නේ නැහැ. ඉතින් එක අඩත් එක්ටක් කරනවා. බීලානේ. සිහක් කල්පනාවක් නැහැ. ඔය කිව්විය තාව මිනිස්සේ මේ දැක්ක මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ යන්න ඉඩ දෙන්නේ නැහැ පාර. මෙයාට හරි කරුණාවක් ඇති වෙනවා මේ හාමුදුරුවෝ. ඉතින් කරුණාවක් ඇති වෙලා මෙයා ගියා අර ස්වාමීන් වහන්සේලාට. අර මිනිස්සයා ඉස්සරහින් ඉන්නවා. මේ මිනිස්සයා කෙලින්ම ගියා අර බීපු මිනිහම තල්ලු වලක් මඩවලට. තල්ලු. ඒ ස්වාමීන් වහන්සේට යන්න පාර සකස් කරලා දුන්නා. ස්වාමීන් වහන්සේ පාඩුවේ යනවා. අර තල්ලු කරපු මිනිහට වැටුරට වැටිච්ච මනුස්සයා මඩට වැටිච්ච මනුස්සයා මොකක්වත් කිව්වෙත් නැහැ. ඊළඟට අර මනුස්සයා මොකක්වත් කිව්වෙත් නැහැ. ස්වාමීන් වහන්සේ පාඩුවේ යනවා. ඉතින් අර මඩවලට තල්ලු කර උදව් කරපු මනුස්සයා ඉන්නේ. ඒ මනුස්සයා බැලුවා ස්වාමීන් වහන්සේ අභිවාදනය කිව්වෙත් නැහැ. යථාවාරි වහපුරා කිව්වෙත් නැහැ. ඊළඟට මොකක්වත් ගාතාවුත් නැහැ. මොකක්වත් නැහැ. පාඩුවේ ස්වාමීන් වහන්සේ යන මේ මනුස්සයා ඉතින් ස්තුතියක් ලැබයි. ටැංක් එකක් කර මොකක් හරි දෙන්න බෑ. මොකක්වත් නැහැ. ස්වාමීන් වහන්සේ පාඩුවේ යනවා. මේ මනුස්සයා යනවා. ස්වාමීන් වහන්සේ ගාවට ගිහලා කියන ස්වාමීන් කොහොමද මං කරුවේ? ඔබ වහන්සේට උදව් කොහොමද මං කරුවේ? මම ඔබ වහන්සේට උදව් කරා. කොහොමද මගේ වැඩ කියලා කිව්වා. ස්වාමීන් වහන්සේ මම මොනවද? අයියලා ඔබ වහන්සේට අර
පාරවලක් කරු මිනිස්සයා මම මඩගොඩ ගන්නද? ඒක කරන්නේ නෑ. ඔයා මට මොකක්වත් කරේ නෑ. එයා කරේ නෑ. ඔයාට කරගත්තා. ඒ මිනිහට කරගත්තා. නේද? ඒ සායනාංශ. ඒක නිසා මේ සමහර කටයුතු කිරීමේදී අපි කර්මය කියන කම්මස්ස කෝමි කම්ම දායාදු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසර යං කම්මං කරිස්සාමේ කල්යාණං වා පාපකං වා තස දායාදු වයිසයි. අපි හොඳ හෝ වේවා නරක හෝ වේවා කර්මයක් කරන්නේ නම් ඒක කර්මයේ කරපෙන්නාට හිමි වෙනවා, අයිති වෙනවා, දායාද වෙනවා, ඒක උරුමකාරයි. අනිත් අය ඒකට ගිහිල්ලා කර තියන්න හොඳ නැහැ. නේද? අපි කරන්නේ අනිත් අයගේ කර්ම වලට පොඩ්ඩක් කර අපි ඉතින් කොහොමද වාහනයක් හැපුණොත් එහෙම දෙන්න දුදව. ඒවල යනවා පොලිසිය වැඩ. අපි යනවා එතන ගිහිල්ලා ක්ලීන් කරන්න පාරේ ඉඳ දෙන්න. ඔය එහෙම තියෙනවනේ ලංකාවේ එහෙමනේ. අපි ඇවිල්ලා අනිත් අයගේ වැඩ අපිට අයිති නැති වැඩ අනිත් අය ඒවට කර්ම වලට කරගහව වයනේ. තමන්ගේ කර්මයේ කරගහගෙන යකට බැරුව ඉඳදී අනිත් අයගේ වලට අපි කරගහන එක කියන්නේ. ඉතින් අපි කර්මකාරයෝ නෙවෙයිද? කර්මකාරයෝ නෙවෙයි. ඒ අනුන්ගේ කර්මයක් කරගහනවා. ඒක නිසා හැම වෙලාවෙම අපි දුරක් තියාගන්න ඕනේ. අපි අපේ ගැන හඳුනා ගන්න ඕනේ. ඒක නිසා සංඝ ගුණ දැනගෙන සංඝයාට උපස්ථාන කරන්න ඕනේ. අපේ හාමුදුරුවෝ මගේ හාමුදුරුවෝ කියන එකෙන් අයින් වෙන්න ඕනේ. අපේ මගේ කියපු ගමන් පුද්ගලික වෙනවා. ඒකනේ දැන් මෙතන ඉන්නවනේ ස්වාමීන් වහන්සේලා. මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලා මෙන්න මෙහිමයි සංඝ ගුණ ගාටි. දැන් මේ ස්වාමීන් වහන්සේලා හැම එක්කෙනාම ගෙම දැනුම් විවිධයි. සමහර ස්වාමීන් වහන්සේලා මෛත්‍රී භාවනාවට හරි දක්ෂයි. සමහර ස්වාමීන් වහන්සේලා ආගන්තුක සත්කාරවලට දක්ෂයි. සමහර ස්වාමීන් වහන්සේලා විපස්සනා භාවනාවට දක්ෂයි. සමහර ස්වාමීන් වහන්සේලා සීල ගුණයට දක්ෂයි. සමහර ස්වාමීන් වහන්සේලා සමාධි ගුණයට දක්ෂයි. සමහර ස්වාමීන් වහන්සේලා ප්‍රඥා ගුණයට දක්ෂයි. සමහර ස්වාමීන් වහන්සේලා ධර්මයේ හිතන්න දක්ෂයි. මෞපිය උපස්ථාන කරන්න දක්ෂයි. මෙනෙහි කරන්න දක්ෂයි. දැන් එක ස්වාමීන් වහන්සේ නමක් සීලයෙන් දක්ෂ නම් ඒ ස්වාමීන් වහන්සේට අපේ හාමුදුරුවෝ කියලා වැඩි උපකාරයක් කරපු ගමන් එතකොට සීල ගුණයට වැඩි ඉඩකඩක් තියලා ඒ ටිකට ලැබෙනකොට තේරෙන්නේ Taman හම්බ වෙන්නේ නේද? සීලය රකින්න ස්වාමීන් වහන්සේට උදව් කරාම දන් දුන්නම පෞද්ගලික සීල් රකින්න නිසා හම්බ වෙච්ච කමයි. ඔක්කොම සාමූහික කරලා ගත්තයින් පස්සේ සංඝයා එක්කලා ගත්තයින් පස්සේ සීලේ වඩන ස්වාමීන් වහන්සේ කොටසයි සමාධිය වඩන ස්වාමීන් වහන්සේට දන් දෙන කොටසයි ප්‍රඥාව වඩන ස්වාමීන් වහන්සේට දන් දෙන කොටසයි මෛත්‍රිය විදර්ශනා හැම දෙයකම ලැබෙන කුසල ශක්තිය හම්බ වෙනවා තමයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ගුණ ස්කන්ධ වශයෙන් එකක් කොට සලකාගෙන පුද්ගලික අදහස විනාශ කරලා ගුණ වශයෙන් එකක් කොට සලකාගෙන සංඝ උපස්ථානය කරන්න කිව්වා. ඉතින් මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කල්ප 1800කට කලින් කොච්චර කාලෙකද? කල්ප වශයෙන් 1800කට කලින් ලෝකේ පහළ වුණා ලෞතර බුදුරජාණන් වහන්සේ නම අත්තදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා. අත්තදස්සී බුදුරජාණන් වහන්සේ අපේ බෝසතාණන්ට පාරමී විවරණක් දුන්නා. උන්වහන්සේගේ බුද්ධ සේවාව, ධර්ම සේවාව, ලෝක සේවාව සිද්ධ කළ අවසානයේ වහන්සේ පරිනිර්වාණයටපත් වුණා. පසු කාලයේදී මේ වගේ ස්වාමින් වහන්සේලා සංඝ රත්නයේ පමණක් ඉතුරු වුණා. ඔය පළාතේ එක පවුලක හිටිය ශ්‍රද්ධාවන්ත ගුණවන්ත කෙනෙක්. එයා පෙරත් පින් කරපු කෙනෙක්. පෙර සංසාරේ ගොඩාක් පින්කම් සිද්ධ කරගෙන එනවා. එනකොට මෙයා මේ අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ එක පවුලක ඉපදුණා. මේ පින් කරනකොට වර්ග දෙකක් තිබෙනවා. වර්ග දෙකක් තියෙන එකක් තිබෙනවා වට්ටගාමිනී පින්කම්, අනිත් එක තමයි විවට්ටගාමිනී පින්කම්. මොකද මේ වට්ටගාමිනී පින්කම් කියන්නේ? කොහොම වට්ටගාමිනී කියන්නේ මොකද්ද? වට්ට කියන්නේ මොකද්ද? වටක් නේ. වටේ යන බෝධි පූජා වගේ ඒවා නෙවෙයි.
වටගාමිනී කියලා කියන්නේ සංසාරේ තියෙන සංසාර රවුම් සංසාරේ නිවන් කිසිම අදහසක් නැහැ. සංසාරේ දිව්‍ය ලෝක චාතුර් මහරජික දිව්‍ය ලෝක තවදිසාව යාමේ තුසිතේ නිම්මාන රතේ ඊළඟට මේ මනුස්ස ලෝකේ හැම තැනම මොන හරි වේවා සම්පත්තියක් තිබෙනවාද ලස්සනට ඉන්න ඇඳුම් පළඳුම් කුමරියෝ වගේ කුමාරියෝ වගේ රජ පවුල්වල යාන වාහන අස්ස කරත්තද මේ BMW නෑනේ නේද? එතකොට මේ වගේ දේවල් වල යන්නද ඉතින් ඒව පතපතා ඒවට කෑදර වෙවි ඇලුම් වෙවි ප්‍රාර්ථනා කර පින්කම් කරනවනේ. ඒවට කියන්නේ මොකද්ද මොන පින්කම්ද? වට්ටගාමිනී පින්කම් කියන්නේ. එහෙම කරන කට්ටිය ඉන්නවා. සමහර අය පින්කම් කරනවා ඔක්කොම බුද්ධ පූජාව තියලා බුදුරජාණන් වහන්සේට බාර දෙනවා ඒගොල්ලන්ගේ ගෙදර රකින්නයි ඊළඟට ආඩගිර රකින්නයි ලංකාවේ ඉඩම් කැලක් තියෙනවා අක්කර කාලක ඒක රකින්න ඔක්කොම ටික ඩියුටිය බාර දෙනවා කාටද? බුදුරජාණන්. සමහර අය නම් කරන්නේ බුද්ධ පූජාව වන්දනා කරලා තියලා ඔක්කොම කරලා දෙවි කෙනෙකුට පින් ටිකක් දෙනවා. දීලා දෙවියන්ට කියනවා මම මේක දෙනවා හැබැයි මගේ වැඩේ කළා දෙන්න ඕන. ඉඩම් කැලක් තියෙනවා මම මේ දවස්වල මෙහි දූල ගෙදර මේ එනකල් අර ටික රකින්න වෙයි. මොකಾದ මේක ගන්න? ගන්නද? එමනේ දෙවියන්ට පේනවා. ඒ නිසා හැම වශයෙන් දෙන්නත් හොඳ නැහැ. අපි පින්කම් කරනකොට ඔයගේ සමහර වට්ටගාමිනී අදහස් තිබෙනවා. තව තියෙනවා විවට්ටගාමිනී. විවට්ටගාමිනී කියලා කියන්නේ ඒ වගේ තත්ත්වයකටපත් වෙන්නේ නැතුව එතනින් මිදෙන්න. විදර්ශනා ඥාන උපදවා ගන්න. ඊළඟට සමත භාවනාවෙන් වැඩෙන්න, බෝධිපාක්ෂික ධර්මයන් වඩා ගන්නට, මාර්ග ධර්ම වඩා ගන්නට, සසරින් මිදී යන්නට, නිර්වාණ ධාතුව බලාගෙන අපේක්ෂා කරගෙන පින්කම් කරන අය. බලන්න කීයක් තියනවද? වට්ටගාමිනී පින්කම් දෙක විවට්ටගාමිනී පින්. අද මේ පින්වතුන් කරන්නේ මොන වට්ටගාමිනීද? එහෙම තියෙනව මොන හරි ලංකාවේ. මේක විවට්ටගාමිනී පින්කමක් විය යුතුයි. ඒ නිසා අනිත් ඔය සකලමනා තියෙනවනේ ලෝකයට සම්බන්ධ ඔය අර සනර කිවි ඕවා කුඩු කුඩේ ඇදලා දාන්න. මේ පින්කමක් කරගෙන හොඳ. ඊළඟට අර අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ උපන්නා කෙනා විවට්ටගාමී පින්කම් කරන කෙනෙක්. එයාට සංඝ රත්නය හම්බ වුණා. සංඝ රත්නය හම්බ වෙලා වුණ ගිහිලා මෙයා සංඝ රත්නයට ආරාධනා කළ මෙයා හැදුවා ෂෙඩ් එකක්. ඒ කියන්නේ නම් උග්ගස් වලින් හැදුවා. උච්චුනා මණ්ඩපම් කත්තා. උග්ගස් වලින් මණ්ඩපයක් හදලා මම ඒක විදියට වෙන්නේ. ඒ වගේම විශේෂ දානයක් පූජා කළා අපේ හාමුදුරුවෝ කියලා නෙවෙයි. මොකක් කියලාද? සංඝ රත්නයේ උජු භූතං. ඒ කියන්නේ උජු භූතං සමාහිතං. උජු ගෘන්තය නිවන් පතාගෙන කටයුතු කරන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට පිළිවෙත් පුරන ඒ ගුණේති මහා සංඝ රත්නයට ආරාධනා කරලා මේ තුමා විශේෂ දානයක් පූජා කළා. දවස් ගානක් ඔක තිබුණා. කර්මානුරූපව ඉතින් මේ විදිහට මේ පරිලෝකිය. මේ කාලේ ලෞතර බුදුරජාණන් වහන්සේ කාලේ දඹදිව පහළ වුණා. පහළ වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ධර්මය අවබෝධ කරගෙන එතුමා නිර්වාණ ධාතුව අවබෝධ කරගත්තා. උන්වහන්සේට කියනවා අදිමුත්තක ස්වාමීන් වහන්සේ. මහාන පස්සේ උන්වහන්සේ දේශනා කළා මම යම් යෝනෝපපච්චා යම් කිසි මම ඒ පදුම් මේ අත්තදස්සි බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා මේ දක්වාම යම් තැනක පහළ වුණාද ඉපදුනාද කිසිම තැනක දේවත්තං අතමානසං දිව්‍ය ආත්ම භාවය හෝ වේවා මනුෂ්‍ය ආත්ම භාවය හෝ වේවා සබ්බී සත්‍යේ අභිභූමි මම සියලුම අය අභිභවා ඉහෙලින් හිටපු ගුණයක් තිබුණා. ඒක තමයි පුණ්‍ය කම්මසිදම් පලම්. මේක මම සිද්ධ කරගත් අර උතුම් සාංගික දානමේ පින්කමේ බලය ආනිසංසය කියලා. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා හිත පරිස්සම් කරගන්න. අනිත් එක තමයි අතහරින්න පුරුදු වෙන්න. මොකද අතහරින්න පුරුදු වෙන්න මේ උදව් උපකාර කළා මට මෙහෙම සැලකුවා එහෙම හිතාගන්න ඒකට ප්‍රතිවේදීව පරිගන්නේ නැතුව ඒ කටයුතු කරගන්න. අනිත් එක තමයි අතහැරලා මේ පාඩුවේ තමන්ගේ හිත නිස්කලංක කරගෙන නිවිච්ච හිතකින් කටයුතු කරන්නට
අදිෂ්ඨාන කරගන්න. ඒක නිසා මේ සාංඝික දානයක් පූජා කළාම ඒ සාංඝික දාණය මේ දානයේ විශාල ශක්තියක් නිර්මාණය කරනවා. අද මේ සාංඝික දානයක් සිවුරක් පූජා කරන්නේ කටින චීවරයක්. කටින චීවරේ මහා ආනුභාව සම්පන්න චීවර. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුනාතු මේ භන්තේ සංඝෝ ඉදං සංඝස්ස කටින චීවරං උපන්නං යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ ඉමං කටින චීවරං විමරතනස්ස භික්ඛුනෝ නදෙය්‍ය කටිනං අත්ථරිතුං ඒසාඤ්ඤති සුනාතු මේ බන්තේ සංඝෝ ඉදං සංඝස්ස කටින චීවරං උප්පන්නං සංඝෝ ඉමං කටින චීවරං ධම්මරතනස්ස භික්ඛුනෝ දේති කඨිනං අත්ථරිතුං යස්සායස්මතෝ භමති ඉමස්ස කඨින චීවරස්ස ධම්මරතනස්ස භික්ඛුනෝ දානං කඨිනං අත්ථරිතුං සෝතුන්නස්ස යස්ස නක්ඛමති සෝභාසෙය්‍ය
භික්ඛුනෝ කඨිනං අත්ථරිතුං කමති සංඝස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමි. Ada apa belum ada? ඒ අටපිරිකර බාරගත්ත පිළිතුරෙන් පැමිණ බාර ගන්න. අපිට දාමත් එක්කම මේ කටයුතු අවසන් කරලා මේ පින්නතුන්ගේ සංග්‍රහ කටයුතු ආරම්භ කරන්න තියෙන නිසා මේ ඉක්මනට කවුරුත් ඒ වචනට අහුම්කම් දීලා ඉක්මනට ඇවිල්ලා තම තමන්ගේ පිරිකර බාර ගන්නවා. තව අටපිරිකර බාරගත්ත පින්නතුන් 4 දිනක් ඇවිත්ලා. ඊළඟට ඒ අතරතුර සිවුරු පිරිකර බාරගත්ත පින්නතුන් සිවුරු වර්ග දෙකක් තියෙනවා. අඳුරු පිරිකරයි සිවුරු පිරිකර බාරගත්ත පින්නතුන් කියව වාදාර්ග අරන් පෙලක් සකස්සේ සිවුරු පිරිකර බාරගත්ත සිවුරු පිරිකර මෙතනින් උඩට අරගන්න. ඒක යාට කියන්න සුදුසු කරනවා. Yeah. ඊළඟට ඉතුරු ඩොලර් 50 පිරිකර මුදල් පිරිකර බාර ගන්න අපේ ට්‍රස්ට් එකේ ඇවිල්ලා ඒක පූජා කරන්න. නැත්නම් මෙන්න කාට හරි දෙන්න ටික පූජා කරන්න කැමති කෙනෙක්.
අනුශාසනා දේශනා සියල්ලම අවසානයේ පින්දීම පමණයි මෙතන සිද්ධ කෙරෙන්නේ. ඔබ කවුරුත් දන්නවා ලංකාවේ මිනිසුන් විසින් උත්පත්තිය ලැබලා ගෞතම බුදු පියාණන් වහන්සේගේ ධර්ම දර්ශනයේ සංස්කෘතික රටාවල ජීවත් වෙලා කටින පින්කමකදී වැඩියක්ම ඉතාමත් මැනවින් තේරුම් අරගෙන මේ ලෝක ගෝලයේ දක්ෂිණ තුඩු තියෙන රටක අපහසුතා දේශගුණ ලෙඩ දුක් අසනීප කිසිවක් සලකන්නේ නැතුව අද වගේ දවසක මේ ස්ථානට පැමිණලා සහභාගී වෙලා සිද්ධ කළේ වටිනා වැදගත් පුණ්‍ය කර්මයක්. මේ කටයුත්ත සාර්ථක කරගන්න ගොඩාක් පින්වතුන් වෙහෙසුණා මහන්සිුණා කැපුණා. ඒ කැපුණු වෙහෙසුණු මහන්සිුණු කාලයේ ශ්‍රමයේ ධනෙ දැනුම කියන මූල පදාර්ථ අතර වැය කරපු කවුරුත් මේ මොහොතේ ගොඩාක් සන්තෝෂයටපත් වෙන්න. අපේ පින්කම් කටයුතු ඉතාමත්ම හොඳින් ඉතාමත්ම ලස්සනට ඉතාමත්ම පිරිසිදුව සිද්ධ වුණා කියලා. මේ අපේ සමහර පින්තුන්ගේ තියෙනවා ලොකු මිත්‍යාවක්. පින්කමක සාර්ථකත්වයෙන් තියෙන මිනිස්සු ගොඩක් ගොඩ ගැහුනොත් කියන මහා පුදුමාකාර මිත්‍යාවක් තියෙනවා. එහෙම බැලුවොත් මම හිතන්නේ මන්දරන් ලංකාවේ ගොඩක් පින්කම් කරන කවුරුහක නෙවෙයි වෙසක් එකට තොරණක් ගහනවා ලක්ෂ ගාණක් වෙනවා බලන්න. දැන් අවුරුදු 39ක් ගාව මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ 40 වෙනි එක. බොහොම ග්‍රෑන්ඩ් විදියට කරන්න දැන්ට ප්ලෑන් කරලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්නේ ලක්ෂ ගණනක් වෙසක් සතියේ මගේ පන්සලට ආවට ඒක පින් සිතිවිලි නෙමෙයි හිතට තියෙන්නේ. අපි බෞද්ධ සංස්කෘතික රටාවේ ජීවත් වෙන්නේ. මම දකිනවා මේ පැමිණ සිටින පින්තුන් සියල්ලම වගේ කටින පින්කමේ තියෙන වටිනාකම තේරුම් අරගෙන අද දවසේ තමන්ගේ කාලය සම්පූර්ණයෙන්ම වැය කරලා උදෑසන සිට මේ අවස්ථාව දක්වාම විවිධ වතාවත් වල සහභාගී වෙලා තමන්ට සතුටින් වටිනා වාසනාවන්ත පින්කම් රාශියකට සහභාගී වුණා. කටින පින්කමක තියෙන වැදගත්කම ඇයි මේක බුදුරජාණන් වහන්සේ ප්‍රධාන පින්කමක් ලෙස සැලකුවේ? එයින් ලැබෙන ආනිසංස පිළිබඳව කටිනානිසංස දේශනාවක් හෙට හවස හන්දෑවේ 6ට පූජාව අවසානයේදී සිද්ධ කරනවා ධර්ම දේශනාව විදිහට. ඒ නිසා මේ වෙලාවේ මුකුත් ඒ ගැන මතක් කරන්නේ නොදන්න කවුරු ඉන්නවනම් මේ ආනිසංස හරියට සත්‍ය වශයෙන්ම තේරුම් අරගන්න. ඒ වගේ විශේෂයෙන්ම තර්කානුකූලව දාර්ශනිකව මනෝවිද්‍යාත්මකව ඇයි මේක මේ බුදුහාමුදුර මේ විදිහේ පුණ්‍ය කර්මයක් අපිට දේශනා කරලා තියෙන්නේ? ඒක එහෙම වෙන්නේ කොහොමද? ප්‍රබල ශක්තිය බවට පත් වෙන්නේ කෙසේද කියන කාරණේ බෞද්ධ මනෝවිද්‍යාව අභිධර්ම මූලික સિદ્ધාන්තත් එක්ක අපි ඊට දවසේ සාකච්ඡා කරනවා. දැන් මම මේ විදිහට සඳහන් කරන්නේ මේ සඳහා කැපුණු ප්‍රධාන වශයෙන් අපේ බෞද්ධ භාරකාරත්වයේ පින්තුන් පිරිස ලොකු කැපීමක් සිද්ධ කරලා මේ කටයුතු සිද්ධ කළා. තමන්ට නොයෙකුත් විදිහ අනුන් බැනුම් දෝෂාරෝපණ තියදී තලා ගන්නකොට ඒවා අමතක කර දාලා මේ පින් කරන්න අපි කියන කාරණේ තේරුම් අරගෙන සිත සසංකාරික කරගන්න නැතුව අසංකාරිකව සිද්ධ කරන්න අපි පුළුවන් තරම් අනුශාසකත්වය අනුග්‍රහය මාර්ග උපදේශකත්වයේ සලසලා දුන්නා. ඒ ඔබ අප හැම කෙනෙකුගේම කැපීම මත අප විසින් මේ සිද්ධ කරපු සියලුම පින්කම් කටයුතු ඉතාමත් මැනවින් ඉතාමත් ලස්සනට ඉතාමත් පිරිසිදුව සිද්ධ වුණා කියලා සන්තෝෂයටපත් වෙන්න. ඒ අතර මම ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා මේ ඕක්ලන්ඩ් සෙන්ටර් ෆොර් බුද්දිස්ට් ලර්නින් ආයතනයේ පටන් ගත්ත දවස් ඉඳලා අපි මේ කටන පින්කම් කලේ මෙහි තියෙන සංස්කෘතියට අනුව ශාලාවල් වල අද අපි මේ පින්කම කරන්න අපේ පූජනීය භූමියේ උදේ හවස වන්දනමාන කළා දෙවි දේවතාවුන්ට පින්දෙන පුණ්‍යානුමෝදනා කරන පින්බිමක එබඳු තැනක ගරුතර මහා සංඝරත්නය වැඩම කරවාගෙන මේ වගේ සංඝගත දක්ෂිනා අෂ්ට පරිස්කාර පූජා අනුගත පරිස්කාර පූජා කඨින චීවර පූජා ආදී දේවල් සහභාගී වෙලා මේ මොහොතේ මේ භූමි ඉඳගෙන සිද්ධ කරන පුණ්‍යානුමෝදනාව ඉතාමත් වැදගත් දෙයක් විදිහට මන් සලකනවා. මා දන්න අවබෝධයට අනුකූලව ඒ නිසා අපි පළමුකොටම දෙවි දේවතාවුන්ටත් දෙවනුව මිය පරලෝකීය ඥාතීන්ටත් දෙවනුව මේ කටයුත්තට අනුග්‍රහය සහාය දක්වූ සියලුම දෙනාටත් පින්දීම සඳහා කවුරුත් ඇස් දෙක පියාගෙන වන්දනා කරගෙන මෙන්න මෙලෙස ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරන්න. සමහර අය පුණ්‍යානුමෝදනා කරත් ඇස් දෙක අරගෙන වටපිට බල කතා බහ කරමින් ඉඳලා අනිත් අය සාදුගත ඊටට හයියෙන් කෑකෝ ගාලා සාදුකාර දෙන කිසිම තේරුමක් නැති නිස්සාර කටයුත්තක්. බෞද්ධ මනෝවිද්‍යාවේ පුණ්‍යානුමෝදනාවක් කියන අපේ සිතිවිලි ධාරාවික මරමුණක් පත පිටුවාගෙන මරමුණටම නැවත නැවතත් චිත්ත තරංග මනෝ තරංග ශක්තිමත් නිකුත් කිරීමක් ආරෝපණයකින් සැකටිත් හරියාකාර සිද්ධ කරන්න කවුරුත් එක්ක ඇස් දෙක පියාගෙන වන්දනා කරන් මෙන්න මෙලෙස ප්‍රාර්ථනා කරන්න. කවුරුත් එක්ක ඇස් දෙක පියාගෙන වන්දනා කරන් මෙන්න මෙලෙස ප්‍රාර්ථනා කරන්න. අප විසින් අද දවසේ මේ කටින මහා පුණ්‍ය කර්මයට සහභාගී වෙලා මේ රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ ආශිර්වාදාත්මක ශක්තිය සියල්ලම
පළමුවටම ලෝකයේ ශාසනය ආරක්ෂා කරන ඔබේ ගෙවල් දොරට අධිකෘත ඔබේ දියුණුව සලසන ඔබේ ආරක්ෂාව සලසන ඔබේ ජීවිත ආශිර්වාද කරන්නා වූ මේ විහාරස්ථානට අධිකෘත වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පින්පන්දස අනුමෝදන් වෙත්වා. දෙවියෝ බොහෝකල් දිව්‍ය සම්පත්තියේ විදිත්වා ඔබ සියලු දෙනා මෙලොවින් ආරක්ෂා කරත්වා. දෙවිය ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අප විසින් අද දවසේ මේ දැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ ආශිර්වාදාත්ම ශක්තිය සියල්ලම අපි සමග ජීවිත නොයෙකුත් ආකාරයෙන් ඥාතිකම් මිත්‍රකම් හිතවත්කම් පවත්වලා අපට කලින් ඔබට කලින් යම්තාක් මේ පරලෝකීය ඥාතින් මිතුරන් හිතවතුන් ඉන්නා නම් ඒ සියලු දෙනාම එක් එක්කෙනා තම තමාගේ පෞද්ගලික මානසිකත්වයේ මේ මොහොතේ සිහිය නගන සිහිපයිසේ සිහිපත් කරගෙන අතරතුර විශේෂයෙන්ම ඔබ අප කාටත් මේ ලෝක ගෝලයේ දක්ෂිණ තුඩේ මෙබඳ නිගනහක් කළ මෙබඳ පින්කම් කරන මූලික අත්විවරණ දාලා අපවත් විවදාල ඇල්ලේ චන්දවිමල පණ්ඩිත හාමුදුරන් වහන්සේට එදා සිට මේ ආයතන දියුණුවට කටයුතු කළ මේ පරලෝකීය සියලුම දෙනාට ඔබේ නමින් ජන්මාන්තරික තු සියලු දෙනාටත් මේ කුසල ශක්තිය ඒකාංශයෙන් අනුමෝදන් වෙත්වා. අපි මේ ගියාව ඥාතින් සහිතවතු යම් කිසි විදියකින් දුක්ඛති ස්ථානික අභවස්ථානික උත්පත්තිය ලබා තිබේ නම් මේ පින්වල බලෙන් ගෙයින් මිදී සපතර සුගතිගාමි තත්තරම්පත් වෙත්වා. සැපැති ස්ථානික උත්පත්තිය ලබා තිබේ නම් ඒ සැපේ තව තවත් දියුණු තුන් තත්ත්වයට පත් කර ගනිත්වා. සසර වසන්තුරු නිවන් දකිනතුරු කිසිදු භවයක නරක තැන උත්පත්තිය ලබන්නේ නැතුව උපදින භවයක් පාසා සපතින් සපතරම්පත් වෙත්වා. ආයුර ආරෝග්‍ය සම්පත්තිය උත්පත්තිය ලබත්වා. දීර්ඝායුෂ උත්පත්තිය ලබත්වා. කිසිවෙක් කිදුබද යකල්මන්න වේසුන උපත්ති ආදී කිසිවකට පත් නොවේවා. කෙලවර ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. නවතත් එල්සම් ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරන්න. අප විසින් අද දවසේ මේ රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ ආශිර්වාදාත්ම ශක්තියෙන් සියල්ලම ඔබ ඇතුළු මේ දෙමව්පියන්ට ඔබ සමග ජීවත් වන මේ සහෝදර සහෝදරි ඥාති මිත්‍ර හිතවත් ගුරුවර වැඩිහිටි ස්වාමි භාර්යා දූ දරුවා ආදී වශයෙන් තම තමන්ගේ ජීවිතයට සම්බන්ධ සියලුම දෙනාට අද දවසේ මේ සඳහා සහභාගී වන ඔබ සියලුම දෙනාට මේ පින්වල බලය ආශිර්වාදය ලැබිලා තිසරණ සරණේ ආශිර්වාදය ලැබිලා සතරදන්දා වහන්සේගේ ආශිර්වාදය ලැබිලා ජය ශ්‍රී මා බෝධිරාජානන් වහන්සේගේ ආශිර්වාදය ලැබිලා රැස් කරගත්තා වූ සියලුම පින් අනුමෝදන් කිරීමෙන් සතුටුපත් වන සියලුම දෙවි දේවතාවුන් වහන්සේගේ ආශිර්වාදය ලැබිලා සියල්ලට මෙඩියෙන් කටින මහා පුණ්‍ය කර්මයේ ආශිර්වාදය ලැබිලා සසර වසන්තුරු නිවන් දකින්න කිසිදු භවයක ඔබට සතර අපායෝත්පත්තියක් නොලැබේවා. රැස් කරගත්තා කුසල ශක්තියෙන් සසර ගමන සම්පූර්ණයෙන්ම භවගාමී ජීවිතය සම්පූර්ණයෙන්ම සාර්ථකව වාසනාවන්ත වේවා. හැකිතා කික්මනින් අපි සියලුම දෙනාට අමාමෑණී භාග්‍යවත් සම්බුදු පියාණන් වහන්සේ පැවසූ දේශනා කර වදාළ ඒ අමාමා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට මේ පුණ්‍ය කර්ම ඒකාන්ත වශයෙන්ම හේතු භූත වේවා කියලා සාදුක ප්‍රාර්ථනා කරන්න. ඒ පෞද්ගලික වශයෙන් කරන පොදුවේ සිද්ධ කරන පුණ්‍ය කර්මයන් විශේෂ මේ අවස්ථාවේදී අපි පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කළ යුතු පිරිසක් ඉන්නවා. සියලු දෙනා මතක් කරගන්නටම ඕනේ. මේ මහා පුණ්‍ය කර්මයේ සාර්ථක අපේ ආරාධනා පිළිවෙල වැඩම කළා වූ ගරුතර මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේට අපේ පුණ්‍යානුමෝදනාව කරනවා. ඒ වගේම වස්සාන කාලය තුල දානමාන ආදී පූජා කරමින් ප්‍රත්‍යභාස්කම් සලසූ සියලු පින්වතුන් පින්වතියන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ මහා කඨින පුණ්‍ය කර්මයේ මේ අවස්ථරේ කාටවත් බාර දෙලා තිබුණේ නැහැ. නමුත් සමහර පින්වතුන් අපි කිසි කෙනෙකුට බලකිරීමක් කළෙත් නැහැ. සාමාන්‍ය ඊමේල් එකක් ඇවිල්ලා සඳහන් කළා පින්කමට දායකත්වයෙන් දරන්න කැමති අය අපෙන් විමසලා ඒ කටයුත්ත කරන්න කියලා. බොහෝ පින්වතුන් මේ විමසලා ඉතාමත් මොනේ කටයුතු කරලා තියෙන. ඒ වගේම පින්වතුන් කීප බලක් මේ විශේෂ බරපතලක් දරලා තියෙනවා. ඒ විවිධාකාරයෙන් තම තමන්ගේ ශක්ති මට්ටමින් ඒ බරපතල දුරු සියලුම දෙනාව අපි මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරනවා. ඒ වගේම කටින පින්කමේ ආහාර පාන දාන ද්‍රව්‍ය පිරිකර මූල්‍ය ආධාර සපු සියල්ලන්ටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ විහාරස්ථාන ගොඩනැගිලි කටින පින්කමන මැත්තෙන් දැන් සතියකට පමණ පෙර සම්පූර්ණ සෝදන සුද්ධ පවිත්‍ර කරලා පිසුදු කරලා ලොකු කැපවීමක් සිදු කරලා තරුණ පිරිසක් අපේ බෞද්ධ බාරකාරත්වයේ සමාජික පිරිස සමග සිදු කළයි. සියලුම දෙනාත් මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරනවා. ඒ වගේම පින්කම සඳහා කොඩි දැමීමේ සැරසෙන සුද්ධ පවිත්‍ර කිරීම ආදී විවිධ කටයුතු වලින් සංවිධානය කළ සියලුම දෙනාට දානශාලාව සංවිධානය කරපු දායකවන්ට තේ විශේෂම ගිහි පින්නතුන්ගේ සංග්‍රහය සංවිධානය කළ පුණ්‍ය කටයුත්තට කැපවී කටයුතු සියලුම දෙනාට ශබ්ද වාහිනී සම්පාදනය කරපු ඒ පින්නතුන්ට ඒ වගේම විශේෂයෙන්ම මේ විහාරස්ථාන වෙබ් අඩවිය සංවිධානය කරපු ඔලිවි ක්‍රිස්ටියන් මහත්මයාතුනි සියලුම දෙනාට ඒ වගේම
අපේ විහාරස්ථානයේට පැමිණ පිවිසුණු දොරටු අසල තිබුණු ලොකු අඩුපාඩුවක් වුණා. ඒ තමයි මේ වයෝවෘද්ධයට පැමිණීමේදී අත්දැකුණේ මේ කාලය තුලදී සංවිධානය කර පූජා කර පින්නතියන්ට ඒ වගේම මෙම අපේ බෞද්ධ භාරකාරත්වයේ පින්නතුන් සභාපති සිතුම් මොහොදර මහත්මයා ලේකම් අසල රණසිංහ මහත්මයා භාණ්ඩාගාරික හේමන්ත මහත්මයා සංවිධායක චමිලටයිඩස් මහත්මයා ඒ වගේ මේ මොහොතේ අනුරිතාන පතන මහත්මයා පොළොබි දුෂ්‍යන්ත මහත්මයා දුලා සිල්වා මහත්මිය සීතා විරසිංහ මහත්මිය ඇතුළු ඒ පවුල් වල සියලුම දෙනා මේ කාලය තුල විශාල කැපීමක් සිද්ධ කළා මේ පුණ්‍ය කර්මයට දායක වුණා. ඒ සියලුම දෙනා පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මම නම් සඳහන් කළත් නොකළත් කාරණා කියුණත් නැතත් කවර ක්‍රමයකින් ඔයවා මේ පුණ්‍ය කර්මයට යන්ත පිටනෝ දායකත්වරු මේ හැම කෙනෙක් මේකන සන්තෝෂයටපත් වෙලා ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරන අධිෂ්ඨාන කරගන්න මේ මහා කුසල කර්මයේ මේ මහා පුණ්‍ය කර්මයේ මාමුලින් සඳහන් කළසේම සසර වසන තුරු නිවන් දකින තුරු කිසි භවයක සතර අපායත්පත්තියක උත්පත්තිය නොලබන්නට ඒ වගේම උපදින භවයක් වාසා ආයුරාෝග්‍ය සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලබන්නටත් විශේෂව අප සියලුම දෙනාට ශාන්තිනායක සම්බුදු පියාණන් වහන්සේගේ මහා දවන්ත දහම් පරිණි නිර්වාණය සාක්ෂාත් කරගන්නට ඒකාන්ත වශයෙන්ම හේතු භූත වේවා කියලා අවසාන වශයෙන් සාදුකර ප්‍රාර්ථනා කරන්න. දැන් කවුරුත් උම වන්දනා කරගන්න මහා සංඝරත්නයේ ආශිර්වාද ගාථා ප්‍රකාශ කරනවා. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වත්තා චත්තාරු ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. දැන් පින්නතනි මේ හාමුදුරන් වහන්සේලාගේ පරිස්කාර ටික රැගෙන ගිහිල්ලා වාහනවලට බාර දෙන්න. ඒ වගේම හාමුදුරුවෝ වැඩම කරපු බාරගත්තේ පින්නතුනේ කටයුතු සිද්ධ කරන්න. ඊළාට මේ විහාරස්ථානයේ දායකත්වයේ දරලා දැනට වෙබ් අඩවිය නම් තියනවා. නමුත් ඒ ලැබෙන්න සැලසෙන්නේ නැති එක විතරයි තියෙන්නේ. දායකත්වයේ දරන පින්නතන පුංචි කඩදාසියේ තමන්ගේ නම ප්‍රකාශයටපත් වුණාට කමක් නැහැ කියන ඒ පුංචි කඩදාසිය අස්සම් කරලා දාලා යන්න. ඒ වගේම සියලුම දෙනාට අපේ බෞද්ධ බාරකාරත්වය ආරාධනා කරනවා. ගිහි පින්නතුන් සියලුම සඳහා පල්ලහැ තාවකාලික විදිකරන දේ දානශාලාවට ඔබේ දිවාලි මහාවිද්‍යාලය කර්මෙන් වටිනා වාසනාවන්ත සසර ගමනේ හැම ඔබේ ප්‍රාර්ථනා සිද්ධ වේවා කියන ආශිර්වාදي සිද්ධ කරමින් පින්කමේ කටයුතු නිමවටපත් වෙනවා.